ඉතින් කාලේ තමයි විචාරයන් සමානම සමටවන මෙතන කොටස් කීපයක් වගේ තියෙනවා කියලා තේරෙනවා මම දැනගැනීම කොටස් කීපයක් ඊට පස්සේ ඒ බණ අහන්නේ ඒ ටික තමයි සිම්ම දැනගන්නේ කියලා හිම දැනගැනීමක් තියෙනවා මේ එකමනේ ටැටික් වගේ එහෙම ශ්‍රවණය වීමක් තියෙනවා මම ටැටික් වගේ එහෙම ශ්‍රවණය වීමක් තියෙනවා මොකක්ද නේ අතුලකට යන ස්වරූපයක් තේරෙනවා මම ඇරියා ඒත් අර ස්ටැටික් වගේ ශ්‍රවණය වීම කියන මම වෙලාව බැලුවා විනාඩි 3ක් වගේ මට දැනුනේ නැට විනාඩි 5ක් පිට ටිකක් වැඩියෙන් වගේ ගත වෙලා තිබ්බා තමයි නෝනාගේ ලයින් එක මොකද අප්සෙට් එකක් තියෙනවා පැහැදිලි නැහැ කියපු සමහර දේවල් ඇහෙන ඇහිමක් තියෙනවා වුණ සමහර වචන පැහැදිලි නැහැ ඒ මයික් එක ලං කරලා කතා කරන වැඩිද දන්නේ සමහර පොඩ්ඩක් බලන්න මේ ඒ භාවනා කාලේ කොහොමද විනාඩි 5ක් වගේ ස්වාමීන් වහන්සේ විනාඩි 5ක් වගේ එහෙමයි ඒත් විනාඩි 3ක් වගේ කියලා මොකද කිව්වේ මට තේරුනේ කියන්නේ 3ක් වගේ ගත වෙන්න ඇති වගේ තමයි මට තේරුනේ. ඔව්. එහෙනම් මම ආයි වෙලාව බැලුවා. ටිකට විනාඩි 5ක් වගේ එහෙම ගත වෙලා තිබ්බා තමයි. කියන්නේ උරුලෝස වෙලා විනාඩි 5ක විතර තිබ්බ නමුත් Tamanට තේරුනේ විනාඩි 3ක් වගේ කියලා. එහෙමයි. ඔය ඒතර උපදේශය ලැබිලා තින්නේ මේ කොපමණ වෙලාවක් භාවනා කරන්න කියලාද? විනාඩි 5ක්. විනාඩි 5ක් භාවනා කරලා තියෙනවනේ ඒ විනාඩි 3ක් භාවනා කරේ එතකොට ඒක මම විනාඩි 3කට අරමුණු කළේ නැහැ එහෙම ස්වාමීන් වහන්සේ ඔව් නමුත් විනාඩි භාවනාව සිදුුනේ විනාඩි 3යි කියන තොරතුරු තමයි දන්නවනේ එහෙම ඔව් ඒක එහෙම තේරීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඒතකොට ඇයි විනාඩි 5ක් භාවනා කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා ඒ විනාඩි 3ෙන් භාවනාව නතර කරේ. ඒක හරි ඉන්ටෙන්ෂනලි එහෙම කළා කියලා මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මේ වෙලාව බලනකොට තමයි නිකන් ඒ මට කියන්න තේරෙන්නේ නැහැ. ඒක නෑ විනාඩි 5 වුණාට මම 3 නවත්තනවා එහෙම එකක් මට තේරෙන්නේ නැහැ අර වෙලාව බලලා තමයි ඔය වෙලාව බලපු එකේ විනාඩි 5 ගෙන්න ඕනේ දැන් තමන්ගේ දැන ගැනීමටපත් උනානේ විනාඩි 3යි භාවනා සිදුුනේ කියලා එහෙමයි ඒතර භාවනාව ආරම්භයේදී තමන් විනාඩි කීයක් භාවනා කරනවා කියන තොරතුරු තුල තමන් හිටියේ විනාඩි 5කට අනුගත වෙන්න ඕනේ. විනාඩි 5කට අනුගත වීමේ තොරතුරු තුල නම් භාවනාව ආරම්භ වුණේ විනාඩි 3ක් භාවනාව සිද්ධ වෙලා තියෙන කියලා දැන ගැනීමෙන් ඒ භාවනාව නතර කරේ කියලායි ප්‍රශ්නේ අහන්නේ. උරුලෝස වෙලාවක් ගැන නෙමෙයි ප්‍රශ්නේ අහන්නේ. ඒක තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක ඉන්ටෙන්ෂනල් කරා කියලා එහෙම. එහෙම තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඉන්ටෙන්ෂනලි නෙමෙයි නම් තමන් භාවනාව ආරම්භයේදී විනාඩි 5ක් කරන්න ඕනේ කියලා දන්නවනම් විනාඩි 3යි සිදුුනේ කියලා දැනගන්නකොට නතර කරා කියන්නේ ඉන්ටෙන්ෂනලි නේද එතකොට? නැත්තම් ඉතින් එහෙම වෙන්න බෑනේ. මට තේරෙන විදිහට ස්වාමීන් වහන්සේ දැනට මම ඒ කියන්නේ දැන් පරයන්ක භාවනාවක් නම් නතර කළා කියන දැන ගැනීම එහෙම මාගේ පැත්තෙන් තද්දේට තේරෙන්නේ මං ඇරියා කියන එකෙන් මට තේරෙන්නේ. ඔව්.
එහෙම තමයි එනතර. යොදාුනේ. ඒතකොට ඊට පස්සේ මොකද උනේ? ඔය ඇස්සරියා කියන දැන ගැනීම දක්වා තමයි විනාඩි 3 කියන එක තියෙන්නේ. එහෙමයි. ඊට පස්සේ මොකද උනේ? ඒත් අර ස්ටැටික් වගේ අර ශ්‍රවණය වීම. මොකද? ස්ටැටික් සද්දයක් වගේ ඇහෙන ගතිය ස්වාමීන් වහන්සේ. ස්ටැටික්. ඔව් ඒක කන්ටිනියු වෙනවා. يعني ස්ටැටික් කියලා શબ્දයක් Tamanට දැනෙනවා දැනගන්නවා. දැන් එහෙම දැන ගැනීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් භාවනාව ඇතුළත එහෙම වචනයක් කියවුණා නේද? කියුණා ස්වාමීන් වහන්සේ එහෙමයි. ඒ වෙලාවේ පැහැදිලි නැහැ කියව වචනේ ස්ටැටික් කියන වචනේ තමයි කිව්වේ. එහෙමයි. ඒකෝට ඊට පස්සේ දැන් විනාඩි 3 ඉවරනාට පස්සේ ඇසර්ච් බව දැනගත්තට පස්සේ ස්ටැටික් කියන දැන ගැනීමෙන් දිගින් දිගටම ගියාද එහෙම නැත්නම් ඒක එකපාරක් හෝ දෙපාරක් දැනගෙන එතනින් නතර වෙලා වෙන වැඩ වලට ගියාද මොකද උනේ? ඒ ශ්‍රවණය වීම දිගටම තිබුණා ස්වාමීන් වහන්සේ. මම එනට නැගිටලා වෙන වැඩකට ගියා ස්වාමීන් වහන්සේ. ශ්‍රවණය වීම කියලා කියන්නේ එතකොට තමන් ධර්ම ශ්‍රවණයක් එක්කද භාවනාව සිද්ධ වෙන්නේ ධර්ම ශ්‍රවණය නැතුවද? නැතුව ස්වාමීන් වහන්සේ. නැතුව නමුත් අතර ස්ටඩි කියලා ශ්‍රවණය වීමක් තියෙනවා. ඒක තමන් දැනුවත්ව මේ කොහෙන් හරි තැනකින් මේ උපකරණයක් කරා එනවද කියලා තොරතුරක් තමන්ට දන්නේ නැහැ කියලා කියන්නේ. නෑ ස්වාමීන් වහන්සේ එහෙම නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් ওই භාවනාවෙත් වරින් වර මේ ස්ටැටික් කියන දැනගැනීම තිබුණා කියලා ප්‍රකාශනයක් තියෙනවා. තියෙනවා ස්වාමීන් වහන්සේ එහෙම. ඒකේ මොකක්ද තමයි තියෙන අවබෝධය සම්බන්ධයෙන්? ඒ කියන්නේ මොකද මට ඒක හරියට තේරෙන්නේ නැහැ. මට ඒකෙම මම යන්න බෑ කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. ඒක කියන්නේ මට තේරෙන්නේ නැහැ නේ. එතකොට බයයි. ඒකට මේ හිතනවා මේ නොදන්න දෙයක් කරන්න හදන්නේ මේ අතරමං මේක නවත්තන්න ඕනේ කියන පැත්තට බර වෙනවා ස්වාමීන් වහන්සේ. පැහැදිලි නැහැ කියන එක. මේ කියන්නේ නොදන්න දෙයක් හොයන්න හදන්නේ ඒක මේ අතරමං වෙයි වගේ එහෙම නිකන් ඒක නවත්තන්න ඕනේ කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. මොකද නවත්තන්න ඕනේ කියලා හිතන්නේ? ඒ බණ අහන එක භාවනා කරන එක මට මේ හැන්ඩල් කරගන්න බැරි වෙයි එහෙම හිතනවා ස්වාමීන් වහන්සේ. නෑ දැන් අහලා තියෙන්නේ මොකද්ද ඔය ස්ටැටික් කියලා වරින් වර ශ්‍රවණ වීමක් තියෙනවා කියලා තම ප්‍රකාශනයක් කරානේ. එහෙමයි. ඒ සම්බන්ධයෙන් තමන් තියෙන අවබෝධය මොකක්ද කියලා ප්‍රශ්න අහලා තියෙන්නේ. එහෙම ශ්‍රවණය වීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔය ශ්‍රවණය වීමක් තියෙනවා කියන එකට අදාළව තමන්ට ඒ පිළිබඳව තියෙන අවබෝධය මොකද්ද? තමන් කොයි ආකාරයෙන්ද ඒක දැන්ට තේරුම් අරන් තියෙන්නේ? ඒක මට තේරෙන්නේ නැහැ කියලා ස්වාමීන් වහන්සේ. කියන්නේ එතනින් එහාට ඒකේ ලොකු විස්තරයක් මම දන්නේ නැහැ කියන එක. ඒතකොට ස්ටැටික් කියන දැන ගැනීමට ආවට පස්සේ තමන්ගේ ප්‍රතිචාරය මොකද්ද ඒකට? ඒක එහෙම ශ්‍රවණය වෙනවා. ශ්‍රවණය වීම සම්බන්ධයෙන් ශ්‍රවණය වුණාට පස්සේ තමන් ඒකට දක්වන ප්‍රතිචාරය මොකක්ද? ප්‍රතිචාරයක් දක්වනවද? ප්‍රතිචාරයක් දක්වන්නේ නැද්ද? ඒක නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකේ වගේ ඇහෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒක මට කරන්න කියන්නේ මගේ ප්‍රතිචාරයේ ඒකට වැඩක් නැහැ වගේ තේරෙනවා. වැඩක් නැහැ වගේ තේරෙනවා කියලා කියන්නේ තමන් ඒ වෙලාවට මේ කමඨාන ගන්න උත්සාහ කරන්නේ නැහැ. කමඨාන කියලා මම කියන එක ඒ ආවට ඊට වැඩි ඒ ස්ටැටික් වගේ ඇහෙන එක හරි ඕවර් පවරින් ඒක. ඒ කියන්නේ මම කියන දැන ගැනීමටපත් වෙන අවස්ථා ගන්නට වඩා වාර ගන්නට වඩා ස්ටැටික් කියන දැන ගැනීමටපත් වෙන වාර ගන්න වැඩි කියලාද කියන්නේ? එහෙමයි තමයි. එහෙමයි. දැන් ඔක දිගින් දිගටම තියෙන එකද දැන් ඔය භාවනා වාරයට පමණක් තියෙන තත්ත්වයක්ද? දිගින් දිගටම තියෙනවා තමයි. මේ පෞගේ කමඨාන ඉදිරිපත් කරනකොට ඔය තත්ත්වයක් තිබ්බද? එක දිග්ගට නැතත් තිබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ.
කියන්නේ දා කමටහනේදීත් ඒක ඉදිරිපත් වුණාද ඒ විදිහට සාකච්ඡාවේ? නැහැ. එදාද කමටහන් සාකච්ඡාවේ ඉදිරිපත් වුණේ නැහැ. පුතුන්නේ. එතන ඉඳලා ඉල්ලා පපුවේ කමටහන දිලා දැන් කොච්චර කාලයක් නෑ සෑහෙන කාලයක් කරනව නේද? සති 4ක් විතර නැතම එහෙමයි. ඉතින් අතරතුර භාවනාව සිදු වුණේ නැහැ කියලා කියන්නේ භාවනාව සිදු වුණා ඒ කමටහන් දුන්නේ නැහැ කියලාද කියන්නේ? ඒ කියන්නේ මේ වගේ භාවනාව වුණා ස්වාමීන් වහන්සේ එන්නට අර උපදේශය හොයාගන්න ඕනේ. තාම උපදේශය අහුවෙලා නැහැ වගේ එහෙම හිතනවා ස්වාමීන් වහන්සේ. උපදේශය අහුවෙලා නැහැ කියලා හිතනවා. එහෙමයි. ඒකෝට දැන් ධර්ම ශ්‍රවණය කරන්නේ මොනවද? ශ්‍රවණය කරන ධර්මදේශනා අනුශාසන? ධර්ම මගට මේ ප්‍රවිෂ්ඨ වීම අනුශාසනාව දෙවනේ එක අහන ස්වාමීන් වහන්සේ. ඒක පමණයි. ඒක පමණයි. එනට අර මේ ළඟදී තිබ්බර පොහොය දින මේ බණ එකත් ඇහුවා ස්වාමීන් වහන්සේ. ඒකත් ඇහුවා. එහෙමයි. ඒක ඇහුවට පස්සෙත් භාවනාවේ වෙනසක් උනේ නැහැ. කමටහනක් දෙන්න ඕනේ කියන ඒක තමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ ඒක ඇහුවට පස්සේ ආවේ Tamanට කමටක් ඉදිරිපත් කළ යුතු කියන එක. ඒ කියන්නේ මේ කොමුනිකන් අර ඒ පෙළඹවීම නිතර එන ගතිය තිබ්බා ස්වාමීන් වහන්සේ. ඒක අහලා දවස් කීපයක් වෙනවද? ඒක අදී දැව්වේ. දවස් කීපයක් වෙනවා. දවස් කීපයක් කරනවා කමඨාන් දීමට පෙළඹීමක් තිබ්බට කමඨාන් දීම තමයි ලිමු කරගෙන නැහැ. නෑ ස්වාමීන් වහන්සේ. ඇයි? ඒක තේරෙන්නේ නැනට අර එහෙම නිකන් කාලයක් ගන්නවා වගේ තේරෙනවා ස්වාමීන් වහන්සේ. මොකද? ඒක කෙනෙක් කමඨානක් දෙන්න ඕනේ කියලා ඒක නිකන් හිතුණාට ඒක ඒ වෙලෙම කරන්න නැතුව කාලයක් ගන්නවා කියලා තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ කමඨාන් දීමට තියෙන කාලය වා ගැනීමේ එහෙම නැත්නම් වෙනත් ඔය අපවස්ථාවක් නෙමෙයි කමඨාන දෙන්න දැනගැනීමක් ආවට කමඨාන දීම නැවත ඒ අරහම් ප්‍රමාද කරනවා කියන එකද කියන්නේ? එහෙම තේරීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි තවම ප්‍රකාශ කරේ බණ ඇහිීමයි භාවනා කිරීමයි නතර වෙයිද කියලා බයක් තියෙනවා කියලා. එහෙමයි. අන්නේ ප්‍රකාශනයේ මොකද්ද හේතුවත් ඇයි එහෙම ප්‍රකාශනයක් ඉදිරිපත් වන්නේ? මොකක් හරි බයක් තියෙනවා කියලා තේරෙනවා. මොකටද බය? දෙරිනර්ම නොතේරෙන පැත්තකට යන්න හදන්නේ වගේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඔන්න පොඩපොඩින ඔන්නෝනාගේ මේ මයික් එක ලං කළ කතා කරනවා වගේ ඈත් කළ කතා කරනවා මොකද ගැටලුවක් තියෙනවා මම දැන් කියන සමහර දේවල් පැහැදිලි නැහැ. දැන් හරිද ස්වාමීන් වහන්සේ? අනේ දැන් හරිද කියපු එක නම් පැහැදිලි. දැන් පිළිතුර දෙන්න. කියන්නේ ස්වාමීන් වහන්සේ මට තේරෙන්නේ නැති දෙයක් කරන්න හදනවා වගේ. ඔව්. තේරෙන්නේ නැති දෙයක් කරන්න හදනවා වගේ. එහෙමයි. ඒ දෙයකට තියෙන ඇයි බය ඒකට තියෙන්නේ? මේක තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. තේරෙන්නේ නැහැ. දැන් නෝනාගේ මෑත කාලීනව ලොකු විශාල මේ ජීවිත බයක් මරණ බයක් ඇති වුණා නේද? මරණ බයක් කියන්නේ ස්වාමීන් වහන්සේ ඇත්තටම අර මේ දැන් අර එදිනෙදා අර ගත කරන ජීවිතයේ එදිනෙදා කරන ඒ නිකන් අර වටිනවා කියලා හිතාගෙන අර එහෙම තියෙන දේවල් ඔක්කොමත් එක්කම මේ ඒකේ පිටිපස්සේ අර නිකන් සැබෑ වටිනකමක් තියනවාද වගේ අර නිකන් එහෙම ෂේක් වෙච්ච ගතියක් තේරුණා ස්වාමීන් වහන්සේ. පැහැදිලි නැක් මොකද කියන හදන්නේ කියලා.
කිව්ව වචන ටික පැහැදිලි නැහැ කියන්නේ මේ කියන්නේ මොකද්ද කියන්නේ හැදුවේ කියලා තේරෙන්නේ පැහැදිලි නැහැ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ අර නිකන් දේවල් වල නිකන් අර මේ මොකද කියන්නේ ඒකට අර සැබෑ වටිනකමක් අර ඉන්ට්‍රින්සික් වැලියු එකක් තියනවාද? මොකද වචනේ? මේ සැබෑ වටිනකම. සැබෑ වටිනකම මොකද පාවිච්චි කරු ඉංග්‍රීසි වචනේ? ඉන්ට්‍රින්සික් වැලියු එක ස්වාමීන් වහන්සේ. මේ නිකන් එහෙම දැනගැනීමත් එක්ක නිකන් 아무තු මේ නිකන් කැළඹීමක් තිබ්බා කියන එක තේරෙනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ ජීවිතේ කලකිරලා ඉන්නේ. ඒ කියන්නේ කලකිරීම නිසා නේද අර මේ අර සැබෑ වටිනකමක් නැති වුණාට අර නිකන් එහෙම වගේ ඉන්න ඕනේ වගේ තේරෙනවා කියලා. දැන් ජීවත් වෙන්න නිසා ජීවත් වෙන්න ඕනයි කියලා හිතාගෙන ඉන්නේ. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ. දැන් මේ වගේ අවස්ථාවලදී තමන් මොකක්ද ඒකට දක්වන ප්‍රතිචාරය? ඒ ගතිය සම්බන්ධ දිගින් දිගටම යන්න දෙන එක කරදරයිනේ. එතකොට අර මොකක් හරි වැඩක යෙදෙනවා. මොකක් හරි වැඩක යෙදෙනවා. වැඩක යෙදෙනවා සම්බන්ධ. ඒ වෙලාවේ කමටහන ගන්නෙ නැහැ. තියෙනවා. ඒ කියන්නේ සම්බන්ධ ඒ වෙලෙට තේරෙනවා මේ. ඒ කියන්නේ මොකක් හරි දැන් අල්ල ගන්න ඕන. ඒ කියන්නේ එහෙම යන්න දෙන්න බෑ. මොකක් හරි අල්ල ගන්න ඕනේ තේරෙන තැනකින් කියලා. ඉතින් එතකොට මම හිතන්නේ අර බණ අහන එක ඒ පෙළඹවීම එනවා. එතනට කියලා මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ වගේ වෙලාවට තමයි බණ අහන්න වෙනවා. එහෙමයි. භාවනාවකට යන්නේ නැහැ. බණ අහන්න ඒ කියන්නේ භාවනා කරන්න ඕනේ පෙළඹවීම එනවා ස්වාමීන් වහන්සේ. ඔය වැඩිපුර යොමුවන්නේ භාවනා කරන්නද බණ අහන්නද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මට තේරෙනවා කියන්නේ කමටහනක් තිබ්බනම් කියලා. ඔව්. ඒක තේරෙනවා ස්වාමීන් වහන්සේ අර නිකන් කඩා වැටීම තේරෙනකොට තේරෙනවා ඒකට ඒ පැත්තට එහෙම යන්න දෙන්න හොඳ නැහැ. ඒ වෙලෙට අල්ල ගන්න දෙයක් තියෙන්න ඕනේ කියලා. දැන් මේ වෙලාවේ වඩන්නේ. කෙනෙක් තමයි මම ඇත්තම කියන නිසා. ඇත්තම කියන නිසා. කියන්නේ මට මගේ පැත්තෙන් තේරෙන මේ ඇත්ත කියන නිසා තමයි. ඇත්ත කියන නිසා. දැන් උඩ සම්බන්ධලා ඉන්නේ මහත්යද වෙන කවුරුද? මහත්ය තමයි. මහත්ය. දැන් මහත්ය උතන නැත්තම් ওই කියවන දේවල් වල වෙනසක් වෙයිද වෙනසක් නොවේද? ඒත් එච්චරමයි ස්වාමීන් වහන්සේ මට කියන්න තියෙන්නේ. ඒ මහත්ය නැතුව කිව්වත් ওই ටිකම තමයි කියවෙන්නේ කියලා තමයි කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක එහෙම නෙවෙයි කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරොත්. ඒකම එහෙම නෙවෙයි කියන්නට මට එහෙම එතකොට ආයෙ වෙන උත්තරයක් එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. උත්තරයක් එන්නේ නැහැ. කියන්නේ තමන් කියන්න උත්සාහ කරන දේ කියවෙන්නේ නැහැ කියලා තමන්ට තේරෙනවා. එහෙම තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම තේරෙන්නේ නැහැ. දැන් මේ වෙලාවේ මේ ප්‍රකාශ කරන අවස්ථාවේදී තමන් කියන්න හදන දේත් එක්ක තව තව ඇතුලේ දැනගැනීම් රාශියකට මාරු වෙන එක තේරෙන්නේ නැද්ද? අහුවෙන්නේ නැද්ද? කෙනෙක් කතා කරද්දී දැන් මම ඔය කියන්නේ නිකන් පිට කතාවක් වගේ නේ. ඒවට උදාහරණ මත වෙන ගතිය තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේ ඇයි දැන් මේ වෙලාවේ අඬන්නේ කියන එක අනපේක්ෂිත ප්‍රශ්නයක් නුනානේ තමන්ට. එහෙමයි. ඒක අපේක්ෂිත ප්‍රශ්නයක් උනේ නෑනේ. නැහැ. ඒතකොට ඒකට උත්තර කීපයක් ආව එක අහුන්නේ නැද්ද? සද්දේට අහුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. සද්දේට අහුන්නේ නැහැ. නැහැ. මහත්තයා මේ
පොඩ්ඩක් මෙතන සම්බන්ධ වෙනවද සාකච්ඡාවට? ඒතකොට දැන් ඔය තියෙන தત્ත්වය දැන් ඔය මෑත කාලීනව ඇතින් தત્ත්වයක්ද එහෙම නැත්නම් ඔය මහත්යගේ තේරණ ආකාරයට ඔක මේ නැවත භාවනාව අලුතෙන් ආරම්භ කිරීමට ඔය කියන தત્ත්වය හේතුවක් වුණා කියලාද කියන්නේ? එහෙම නැත්නම් ඔය වගේ தત્ත්වයන් මීට පෙරත් ඔය මහත්ය මේ නෝන සම්බන්ධයෙන් අත්විඳලා තියෙනවද? මීට කලිනුත් අත්විඳලා තියෙනවා. ඊට කලිනුත් අත්විඳලා තියෙනවා. ඒ කියන්නේ භාවනා කරන්න පෙර ඉඳලත් ඔක අත්විඳලා තියෙනවා. නෝනා ස්වාමීන් වහන්සේ එක එක මට්ටමින් මීට අවුරුදු ගානක් තිස්සේ භාවනා කිරීමට උත්සාහ දරලා තියෙනවා. ඔව්. ඒ සමහර අවස්ථාවලදීත් මේ වගේ අත්දැකීම් මට පෙනිලා තියෙනවා. එහෙම නැත්නම් දැනෙලා තියෙනවා. දැන් කියන්නේ මේ අවස්ථාවවලදී දැනලා තියෙන්නේ භාවනාව ආරම්භ කරේ මේ වගේ තත්ත්වයන් නිසාද? එහෙම නැත්නම් මේ වගේ තත්ත්වයන් මතුනේ එවැනි භාවනාවන් ආරම්භ කරා කියන එකද මහත්ය ළඟ තියෙන තොරතුරු? මේ වගේ තත්ත්වයන් මත භාවනා කිරීමට යොමු වුණා. ඒ වගේ දැන් අවුරුදු ගානක් තිස්සේ අවුරුදු කීයක් තිස්සේ වෙනවන භාවනා කරනවද ඔක්කොම? ස්වාමීන් වහන්සේ මන්ද පිළිතුරු සපයන්නවනේ. මහත්ය දන්නවනේ පිළිතුරු බලන්න මහත්ය නොදන්නව නෝන්ට පුළුවන් උත්තර දෙන්න ඒකට. මම දන්න තරමට ඉස්කෝලේ ඔය තීල ව්‍යාපාරවලට සහභාගී වෙච්ච ඒවා ගණන් ගන්නේ නැතුව මම නෝනව දන්නේ ඉස්කෝලේ යන අන්තිම කාලේ ඉඳලා නෝනා අඩුම ගානේ අවුරුදු 15ක් විතර එක එක මට්ටමින් ස්වාමීන් වහන්සේ භාවනා වලට යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ පොඩිනෝ මහත්මයා මේ නෝනව දැනගන්න කොටත් මේ මහත්මිය ඔය අංශයට යොමු වෙලා තිබුණේ. ආගමට ලැබී ස්වාමීන් වහන්සේ මේ භාවනා කිරීම වලට එහෙම යොමුවක් තියෙනවා. ඒ කියන්නේ ආගමන ලැබී කියන එක අදහස් කරන්නේ මේ භාවනාවට ලැබීකම භාවනාවේ ආරම්භයක් මාත්‍ය දැනගන්න උනටත් ඒ නෝන ළඟ තිබුණ කියනයි කියන්නේ. එහෙමයි. ඒ தত্ত্বය දැන් ওই මාත්‍ය වරින් වර අත්විඳලා තියෙනවා. ඒතකොට මේ නෝන එක එක ස්වාමීන් වහන්සේලාගේ විවිධාකාර භාවනා ක්‍රම හරහා වරින් වර භාවනා කර කර ඇවිල්ලා තියෙනවා. එහෙමයි. අවුරුදු 15ක විතර තිස්සේ. අදුම තරමින්. හරි. එතකොට දැන් ඔය භාවනා කිරීම හරහා මේ නෝනගේ ඔය අර වගේ තත්වයක් ඇති වුණාම භාවනාව පටන් ගත්තාම ඒ වගේ තත්වයන් මේ භාවනාව වලින් කිසියම් ආකාරයකට සමනවීම පැත්තට යන්නේ එහෙම නැත්නම් ඒව තවත් වර්ධනීමේ පැත්තට යන්නේ ඔය මහත්යගේ අත්දැකීමට අනුව උත්තරේ දෙන්න ඕන. සමනය වීම පැත්තට බරයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ නෝනගේ හිත එකලස් කරගන්න උපකාරී වීමක් මට පෙනෙන විදිහට තියෙනවා ස්වාමීන් වහන්සේ. තියෙනවා. ඒකට දැන් ඒ අත්දැකීම මීට පෙරත් ඔය මහත්ය ලැබලා තියෙනවනේ ඉතින් විවිධ භාවනා කරන අවස්ථාවලදී. එක එක මට්ටම් වලින් ස්වාමීන්. ඒ අන්නේ මට්ටම් ගැන තමයි අහන්නේ. ඒතකොට මේ මට්ටම් දැන් මේ සැරේ දැන් අලුතෙන් මේ මාසයක් එකමාරක් ඇතුළත මේ පටන් ගන්න තියෙන භාවනාවේදී ඒ තිබෙන මට්ටම් වල தত্ত্বය ඉතින් සාපේක්ෂවද එහෙම නැත්නම් ඒක ඒ සාපේක්ෂව බැලුවොත් එහෙම ඊට වඩා වර්ධනයක්ද තියෙන්නේ වර්ධනයක් අඩුකමද තියෙන්නේ? සමනය වීම වර්ධනයක්ද කියලා අහන්නේ. සමනය වීම වර්ධනයක්ද සමනය වීම වර්ධනය අඩුකමක් තියෙන කියලා අහන්නේ. ඒකට පිළිතුරක් දෙන්න තාම මට ප්‍රමාණවත් අත්දැකීමක් නැහැ ස්වාමීන් වහන්සේ. දැනට. ඒ කියන්නේ එහෙම දැන් ඔය මේ භාවනාව මේ සැරේ ඔය ජීවිත බිය මරණ බිය ඇති වෙලා භාවනාව පටන් ගත්තට පස්සේ මේ වෙනකොට කාලය මාසයක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් ඕන කාලයක් වෙන්න පුළුවන්. නමුත් ඒක ආරම්භ කිරීම නිසා එයාගේ තත්ත්වයේ වෙනසක් වුණාද නැද්ද කියලා මාත්‍යට කියන්න බෑ කියලා කියන්නේ. දැනට කියන්න බෑ ස්වාමීන් වහන්සේ. නමුත් අර භාවනා කිරීමට හොඳටම යොමු වීම ඔබ වහන්සේට මේ පළවෙනි මේ අවස්ථාවට කලින් දීපු කමඨහන් මේ
උපදෙස් ගන්න ඔබ වහන්සේට මීට කලින් කතා කරපු වෙලාවෙට කලින් තිබිච්ච සිතේ නොසන්සුන්කම තරමකට අඩු වෙලා තියෙනවයි කියලා මට දැනෙනවා. නමුත් අර මීට කලින් භාවනා කරලා ඒ සිත එකලස් වීමේ හෝ ඒක ඒ මට්ටම මේ මට්ටමට වැඩිය වෙනස්ද නැද්ද කියලා කියන්න තරමට තාම මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මහත්මයා කියන්නේ අර කමඨාන දුන්නට පස්සේ මේකේ තත්වයේ දියුණුවක් තියෙන වර්ධනයක් තියෙනවා. නමුත් ඒ වර්ධනයේ ප්‍රමාණය මීට පෙර භාවනා කිරීමෙන් ලැබුණු වර්ධනයේ ප්‍රමාණය සමග සංසන්දනය කිරීමට තරම් තාම තමන්ට හැකියාවක් නැහැ කියලා කියන්නේ. එහෙමයි. ඔව්. එතකොට දැන් මේ නෝනාගේ පැත්තට දැන් හැරෙන්නේ මේක. දැන් මේ මහත්මයා ඉදිරිපත් කරපු ප්‍රකාශන සම්බන්ධයෙන් නෝනාගේ තිබෙන්නා වූ එකඟතාවයක් තියෙනවද? එකඟතාවයක් තියෙන තැන් තියෙනවද? ඒ තැන් මොනවද? එකතාවයක් නැති තැන් තියෙනවද? ඒව මොනවද කියලා පොඩ්ඩක් ඒ නෝන උත්තර දුන්නා හරිය දැන්. දැන් සමිනාන්ද මේ දැන් අන්තිම කමටහන දෙන්න කලින් මේ දාරපු උත්සාහයන් වල නිකන් සැකගතිය වැඩි ගතිය තේරුණා. එනට දැන් අන්තිම කමටහන දීලා දැන් අද වෙනකොට අර මේ කඩා වැටෙන ගතියට යනකොට කමටහන ඕනේ කියන මොකක් හරි කියන එක අල්ල ගන්න එහෙම දෙයක් තියෙන්න ඕනේ කියන එක එතන විශ්වාසය තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ කියන්නේ මේ මහත්මයා කියපු දේවල් දල වශයෙන් තමන් කියන්නේ තමයි එකඟ වෙනවා කියලා කියන්නේ. දල වශයෙන් කියන්නේ කමඨාන අවසාන කමඨාන ඉදිරිපත් කරාට පස්සේ තමන්ගේ කිසියම් අපේක්ෂාවක් තියනවා කියන ප්‍රකාශනය තමන් කරන්න උත්සාහ කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් මොකද කරන්න ඕන? උපදේශයට අනුගත වෙන්න. උපදේශයට අනුගත වෙන්න. එහෙමයි. දැන් තමන්ට එතකොට එහෙම අපේක්ෂාවක් ගොඩනැගිලා තියෙන්නේ මොකක් නිසාද? මට තේරෙන්නේ අරක තමයි ස්වාමීන් වහන්සේ. මොකද? අර මේ නර දේවල් පිටිපස්සේ මේ ඉන්ට්‍රින්සික් වැලියු එකක් නැහැ. ඒක ඇත්තයි කියලා. එතකොට කලින් හිටපු විදියට ඉන්න ගියොත් ඒක මම කරන්නේ බොරුවක් කියලා මට ඒක තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒක හරි. ඒක තේරෙන මට්ටමටපත් වීමට Tamanට හේතුපත් උනේ මොකද්ද? ඇයි එහෙම තේරෙන පටන් ගැනීම දැන් තමන්ගේ ඔය මහත්ය වචන වලින් කියනවා නම් තමන්ගේ සිත නොසන්සුන් වීමේ తত্ত্বය යා කිසියම් ආකාරයකට අඩුවීමක් තියෙනවා කියලා කියනවනේ. දැන් මේ කමඨහන් දුන්නාට පස්සේ తত্ত্বයේ සාපේක්ෂ වශයෙන් බැලුවොත් එහෙම එහෙමයි. ඒක අන්නේ తত্ত্বයටපත් වෙන්න හේතුුනේ මොකද්ද කියලා මේ අහන්නේ දැන්. අර තමයි සම්මත උපදේශය හොයාගන්න ඕනේ. ඒකට අනුගත වෙන්න ඕනේ කියන කියන්නේ උපදේශයෙන් අනුගත වීමට උත්සාහ කිරීම නිසා. ඔව් ස්වාමීන් වහන්සේ. කියන්නේ කමඨහන්ට උත්සාහ කිරීම නිසා. එහෙමයි. ඔය කමඨහන් විදිහට මොකක්ද දැන් තමයි අරන් තියන්නේ? මට තදේට මගේ පැත්තෙන් තේරෙන්නේ මම කියන එක ස්වාමීන් වහන්සේ. මම කියන වචනේ පමණයි. නෑ ඒත් එක්කම තව තියෙනවා. ඔව්. එනට මට එක මේ කියන්නේ පැහැදිලිව ඉදිරිපත් තව කෙනෙක් ඉදිරිපත් කරනවා නම් මට කියන්න තියෙන්නේ මම කියලා. ඔව් ඒ තව ඒ පැහැදිලි ඉදිරිපත් කරන්න පුළුවන් මම විතරයි ඊට අතිරික්තව තව තියෙනවා කියලා කියනවනේ. එහෙමයි. මොනවද ඒ තියෙන්නේ? තියෙනවා මට එතන කියන්න තේරෙන්නේ නැහැ ඒක මොකක්ද කියලා. එතන තියෙනවා ස්වාමීන් වහන්සේ ඒක විශ්වාසයි. ඒ තියෙන බවට තියෙන සාක්ෂිය මොකද්ද? ඒ කියන්නේ දැන් මං කියවන කඩා වැටීමක් තියෙනවා කියලා නේ නිකන් කලකිරීම ස්වභාවයයි. ඒ පැත්තට අනේක නවතිනවා කියලා තේරෙනවා.
ඒ කියන්නේ මම කියන දැනගැනීමත් එක්කම අර තිබුණා වූ කලකිරීමේ පැත්තට යොමු වීම නතර වෙනවා කියලායි කියන්නේ. එහෙමයි ස්වාමීන් ඒ හරහා තමන් කියන මම කියනවට වඩා තව යමක් එතන තියෙනවා කියලා. තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ඔය ඇත්තටම අඬන්න හේතුව මොකද ඒතකොට? ඔය අඬනවද ඇඬෙනවද? මට කන්ට්‍රෝල් නැහැ ස්වාමීන් වහන්සේ. මට කන්ට්‍රෝල් නැහැ. ඕකට කියන සම්මුතික වශයෙන් හරියටම කියන ඇත්ත නම මොකක්ද? ඔය ඇඬිල්ලට. ඔය මේ මොහොතේ තියුණු ඔය ඇඬිල්ලට සම්මුතික වශයෙන් තියෙන හරි නම මොකක්ද? ඇත්ත නම සිංහල වචනේ. එහෙම නැත්තම් මේ වමුත් තියෙන ප්‍රශ්නේ ඔය අඬන්නේ කවුරු වෙනුවෙන්ද? මම වෙනුවෙන්. මම වෙනුවෙන්. මම වෙනුවෙන්. ඒක තේරෙනවද Tamanට? ඒක තේරෙනවා. දැන් කමඨාන සුද්ධ වුණාද සුද්ධුනේ නැද්ද? මට තේරෙන්නේ සුද්ධ වුණා කියලා තමයි. සුද්ධ වුණා කියලා. එයි එහෙම කියන්නේ. මොකද ඒකට හේතුව? සුද්ධ වෙච්ච බවට තියෙන සාක්ෂිය මොකක්ද? මම ඊට පස්සේ එන එක මට කන්ෆර්ම් කියලා හිතෙනවා. පැහැදිලිුනේ නැහැ කියපු ටික. වචන ටික. මම දැන ගැනීමට පස්සේ එන ටික මට කන්ෆර්ම් කියලා හිතෙනවා. නේද පස්සෙන් ටික කන්ෆර්ම් කියලා හිතෙනවා. හිතෙනවා. දැන් ඔය ඇඬිල්ල ඔය මේ අවස්ථාවේ සිදුවන Tamanට පාලනය කරන ගත නොහැකි ඇඬිල්ල අර කියන අවස්ථාවවලදී ඒ කරන භාවනාවේදීත් ඔය ආකාරයෙන්ම සිද්ධ වෙනවද? ඔය ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැද්ද? Tamanට මොකක්ද තියෙන අත්දැකීම කියලා යහන්නේ. එහෙම තේරෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම ඉමෝෂන් එකක් එනවා තේරෙනවා ස්වාමීන්. ඒ වෙලාවේ එහෙම වෙනවා. එනවා. ඒ වෙලාවේ සිදුවන එක මේ වෙලාවේ සිදුවෙච්ච එකත් එක්ක සාපේක්ෂව බලුවොත් එහෙම ඒ වැඩිපුර වැඩි පැත්ත තියෙන්නේ මේ මොහොතේ එකද සාකච්ඡාවේ ආපු එකද එහෙම නැත්නම් අර අවස්ථාවලද? ඉමෝෂන් එක වැඩි මේ මොහොතේද එහෙම නැත්නම් අනිත් අවස්ථාවල ඉමෝෂන් එක ඊට වඩා වැඩිද කියලා ප්‍රශ්න අහලා තියෙනවා. මට මෙතෙන්නේ මේක කන්ට්‍රෝල් එකක් ඇතුලේ දැන් වුණා කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. මේ මොහොතේ කන්ට්‍රෝල් එකක් ඇතුලේ ඉන්නවා. එහෙම තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් ඔය ස්වාමීන් වහන්සේ ඔය ඇඬිල්ල අඬන්නේ මොකද කියලා අහන්න පටන් ගත්තට පස්සේ කන්ට්‍රෝල් එකක් පටන් ගත්තා කියලා කියන්නේ. ඒ කියන්නේ ස්වාමීන් සීමාවකට වැටුණා කියලා තේරෙනවා ස්වාමීන් වහන්සේ. මොකද? මොකක් හරි සීමාවකට වැටුණා කියලා තේරෙනවා. සීමාවකට වැටුණා කියලා තේරෙනවා. ඒ කියන්නේ ඒක තේරුණේ දැන් ඔය කමඨහන සුද්ධ උනායි කියලා දැන ගැනීමත් එක්කද ඊට පෙරත් ඒ සීමාව තිබ්බද? සීමාවක් තිබ්බා ස්වාමීන් වහන්සේ. සීමාවක් තිබ්බා. තිබ්බා. ඒතකොට ඒ සීමාව කමඨහන සුද්ධ උනායි කියලා දැන ගැනීමත් එක්ක වැඩි වුණාද වැඩි වුණේ නැද්ද? කන්ෆර්ම් වුණා ස්වාමීන් වහන්සේ. ඒ කන්ෆර්ම් වුණා. කන්ෆර්ම් වුණා. උන්නෝකට තමයි නෝන කියන්නේ මේ ලෝකේ ආදරය කියන වචනේ. මාත්‍ය දැනගන්න පාඩමක් විදියට මේක. උන්නෝය ආදරේ නැතික තමයි මේ ලෝකේ සියල්ලට හේතු වෙලා තියෙන්නේ. තමන්ට ආදරේ නොකිරීම. තමන්ට ආදරය කරනවා නම් තමන් උන්නෝය ඉමෝෂන් එකට ඉඩ දීලා ඉන්න ඕන. ඒක කියන්නේ මිනිස්සු ඉස්සරහට ගිහලා අඬන්නේ කියන එක නෙමෙයි. තමන් ඒක භුක්ති විඳින්න ඕන. ඒක තමයි සංසාරේ පුරාවට අපි ළඟ තිබෙනා වූ මේ අනුසය මට්ටම. ඒ අනුසය මට්ටම විදියට තියාගන්න පුළුවන් වෙනවා ඒ මොනොත් ඒක. ඉතින් ඕකට නෝන ටිකක් තමන්ට හැබැයි කාර්යභාරය පැවරෙනවා වැඩි. ඕනෝට ටිකක් මහන්සි වෙන්න වෙනවා.
තමන් වෙනුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරොත් නෝන ওই தත්ත්වය විසඳ ගන්න පුළුවන්. ඔය මෙතෙක් කල් කරා වගේ තමන් අනිත් අය වෙනුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරන ගියොත් ඔය නෝනා තමන්ට නැති වෙනට වඩා වේගයෙන් තමන් අනුන්ට නැති වෙනවා කියන එක තේරුම් ගන්න. පැහැදිලිද කිව්වේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද්ද පැහැදිලි වුනේ? මම බොරුව පැත්තට යනවා කියන එක. මොකද? බොරුව පැත්තට යනවා කියන එක. බොරුව පැත්තට යනවා කියලා කියන එක නෙවෙයි අදහස් කරේ තමන්ට නැති වෙනට වඩා වේගයෙන් තමන් අනුන්ට නැති වෙනවා කියලා ප්‍රකාශනය ආවා. දැන් වෙනකොට ඒක නේද වෙලා තියෙන්නේ. ගැටනකාරී තත්ත්වයක නේද ඉන්නේ. හිත ඇතුලෙන් ස්වාමීන් වහන්සේ එහෙමයි මට තේරෙන විදිහට. හිත ඇතුලෙන් තමන්ට වෛරය ඇති වෙන අවස්ථා ගන්න වැඩි වෙලා තියෙන අඩු වෙලා තියෙන තමන්ගේ මෑත කාලීනෝ. වෛරය කියන්නේ ඒ වෛරය කියන්නේ සම්මාංශ තමන් වෛරය කියන්නේ තමන්ගේ ප්‍රතික්ෂේප කිරීම. මේ කියන්නේ ඒ වෙලාවේ වෙන්න තියෙන දෙයට ඉඩ නොදී අර ඒ වෙලාවේ වෙන්න හොඳ දේ ඉස්සරහට අරන් කරන්න හදන ගතියටද? වෛරය කියලා කියන්නේ ප්‍රතික්ෂේප කිරීම නැත්නම් තමන්ට දෙන වාසයන් කියන සම්මුති වශයෙන් කොටක තේරෙන්නේ නැහැ. තමන් කැමැත්තෙන් නැතුව යමක් කරන අවස්ථා ගන්න එමෙත්ත අකමැත්තෙන් කාර්යයන් කරන අවස්ථා ගන්න වැඩි වෙලාද අඩු වෙලාද? වැඩි වීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක නෝන ඊටාම තදවලදී නෝන අන්ධගාමී වෙලා තියෙන මේ මොහොත වෙනකොට. ඒ විශාල ජීවිත බයක් ඇති වෙලා තියෙන විශාල මරණ බයක් ඇති වෙලා තියෙනවා. මේ මරණ බය හරහා එක වැහැරලා තියෙන නෝන ඒ සංසාරේ බී පැත්තට. ඒක හරව ගැනීමත් ඒක එතන ආරක්ෂා කර ගැනීමත් මුළුමනින්ම පැවරෙන්නේ නෝනටයි. ඒකට උදව් කරන්න මේ ලෝකේ මොනම කෙනෙක්වත් නැහැ. මේ ආම්දුරන් උදව් කරන්නත් බෑ. මේ මොහොතේ බුදුහාමුදුරුවෝ හිටියත් ජීවමානව බුදුහාමුදුරන් උදව් කරන්නත් බෑ. නිසා ඒක Tamanට මහත්යට හෝ මහත්වනෝනේ දෙමව්පියන්ට හෝ ගුරුවරුන්ට හෝ රටවල් වල ජනාධිපති නායකයින්ට මොකෙකුටවත් කරන්න බැරි වැඩක් ඕක. ඒකට අනුගත වීම Tamanට තියෙනවා නම් Tamanට පුළුවන් ඒ වැඩේ කරගන්න. එහෙම නැත්නම් හැබැයි ඕක මොනම මාරේකටවත් Tamanට තමන්ව නිදහස් කරන්න උදව් කරන්නත් බෑ. අනිත් පැත්තට ගියොත් එහෙම. ඒ නිසා මායාවේ පැත්තට තමයි එහෙමුණුත් යන්නේ. මායය කියලා කියන්නේ මේ සාමාන්‍ය සම්මුතිය කියන මායය නෙමෙයි කෙලෙස් මායය. කෙලෙස් වල තදබල මට්ටමක් තියෙනවා. ඔය නෝනගේ පෙර සංසාරේ වෙච්ච භාවනාවල් වල ප්‍රයෝජනීය ඒ අවස්ථාවේදී භුක්ති නොවින්ද නිසා දැන් ඒවා භුක්ති විඳ ගැනීමට හැකියාව තියෙද්දිත් භුක්ති විඳීමේ පැත්තට නොයන නිසා ඔය නෝන ළඟ තිබෙනා වූ තමා කෙරේ ඇති කරගත්තා වූ තදබල වෛරයක් වැඩ කරනවා. තමා කෙරේ ඇති කරගත්තා වූ තදබල වෛරයක් වැඩ කරනවා. ඒ නිසා තමන්ට පැවරෙන ඕනෑම කාර්යයක් වෙන්න පුළුවන්. තමන්ගේ මූණ හොදන එක පවා වෙන්න පුළුවන්. තමන් වැසිකිලි යන එක පවා වෙන්න පුළුවන්. තමන් කෑම කන එක පවා වෙන්න පුළුවන්. තමන් බෙහෙත් බොන එක පවා වෙන්න පුළුවන්. සෑම දෙයක්ම වෙන ඕන කරන්නේ අකමැත්තෙන්. මීට පෙර වෙන ඕන කැමැත්තෙන්ම කරපු තමන්ගේ මහත්යට කරන කටයුතු වෙන්න පුළුවන්. දරුවන්ට කරන වෙන්න පුළුවන්. දෙමව්පියන්ට කරන වෙන්න පුළුවන්. වෙන සමාජයට කරන වෙන්න පුළුවන්. ඕනෑම සෑම දෙයක්ම වෙන ඕන කරන්නේ තද්ද බල අකමැත්තෙන් කියලා මේ ස්වාමීන් වහන්සේ දැන් ප්‍රකාශ කරොත් ඔය නෝන ප්‍රතිචාරය මොකක්ද ඒකට? කියන්නේ හිතලා කරන ගතිය තියෙනවා කියලා මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. ගොඩක් දේවල්. යන්නේ ඒක බාහිරටත් දැනගැනීමේ මට්ටම දක්වාම ප්‍රතික්ෂේප කළා නේද හුඟක් දේවල් කරන්නේ. හැමතිස්සෙම එහෙම කියලා හිතන්නේ නැහැ. පැහැදිලි නැහැ කිව්ව වචන ටික. හැමතිස්සෙම එහෙම කරනවා කියලා දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හැමතිස්සෙම නෙමෙයි වැඩි අවස්ථාවල්. සමහර දේවල් බාහිරට දැන ගැනීම නතර කළා සැලසුම් සාගතවම බාහිරට දැන නොගන්න කරන අවස්ථාවල් තියෙනවා. හැබැයි සමහර දේවල් ඕනකමින්ම බාහිරට දැන ගැනීමට සලස්වන අවස්ථාවලුත් තියෙනවා.
එහෙම කරන එක වැරදි කියලා හිතනවා මම. ඒක නොවෙන්න තමයි උත්සාහ කරන්නේ ස්වාමීන් වහන්සේ. අන්නේ උත්සාහය නිසා මේ කියන්නේ පැත්තට. මේ ලෝකේ කියන්න ඕන එකම කාසිය දෙපැත්තක්. ලෝකේ රාග ද්වේෂ කියලා එකක් නෙවෙයි, ලෝකේ තියෙන ද්වේෂයක්. ද්වේෂය අපි පාලනය කරගන්න උත්සාහ කිරීම තමයි අපි රාගය කියලා ගන්නෙ. ඒතකොට ගැනීම නිසාම වෙන්නේ තව ද්වේෂයකට යන එකයි. ඉතින් මේ කාගවත් පෞද්ගලික ප්‍රශ්නයක් අඩුපාඩුවක් නෙමෙයි. ඒක බුදු පියාණන් වහන්සේටත් බුදු වෙනකන් තත්ත්වය ඒකයි, රහතුන් වහන්සේටත් රහත් වෙනකන් තත්ත්වය ඒකයි. ඒ නිසා රහත් වෙන්න බැරි බුදු වෙන්න මට්ටමට යන්න බෑයි කියන එක තීරණය වෙන්නේ නැත්තේ අන්න ඒක නිසා. එතනට යා ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා මේ බුද්ධෝත්පාද කාලය. ඉතින් ඒක ප්‍රයෝජන ගන්න තමන්ට තියෙන කුසලයේ ප්‍රයෝජනීය පැත්තට තමන්ගේ තේරුම් මට්ටමට නොහැරෙන නිසා. කියන වචනේ තේරෙන්නේ නැතුව ඇති. තමන්ගේ තේරුම් මට්ටමට වෙන තමන්ගේ අවබෝධ මට්ටමට තමන්ට නොවැටහෙන නිසා. තමන් ඉන්නේ තද්ද බල මොකද ඔකට කියන්නේ ස්ට්‍රෙස් එකක් කියලා. මොකද සිංහලෙන් කියන්නේ ආතතිය. අති ප්‍රබල දරුණු ආතතියක මොනෝන ඉන්නේ. සමහරට බෙහෙතුත් බොනවා ඇති ඒකට. එතකොට අන්නේ ආතතිය නෝන ඒක තමයි මේ ලෝකේ තමන්ට වෛර කරන්න පටන් ගත්තාන් පස්සේ ඇතිවන්නා වූ ස්වභාවය. ඒ තමන් ලෝකයට වෛර කරන තාක්කල් ඔය ආතතියකට කවුරුවත්පත් වෙන්නේ නැහැ. ආතතියටපත් වෙන්නේ මේ ලෝකේ සෑම දෙනාම තමන්ට ආදරය කිරීම ඉවත් වෙනකොට. මොකද තමන් අනිකුත් දේවල් බදාගෙන ඒ හරහා තිබෙන්නා වූ මිලමුදල් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්, නෑදෑ වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඒකට මූලිකත්වය දීලා ඒක පස්සේ යන්න ගියාට පස්සේ එයාට යාව මග ඇරෙනවා. තමන්ව මග ඇරෙනවා. මග ඇරීම එයාට දරා ගන්න බැරි වෙන එක තමයි ආතතිය කියලා කියන්නේ. විද්‍යාඥයෝ වෛද්‍යවරු මොන මල දාන්නේ ඔකට කියනවාද වෙන්න පුළුවන් උන් කියන දේවල් වෙන මල දාන උන් කියන්නේ කෑම නැති වුනහම බඩගින්න හිටියාම අරවම වුනහම වෙනවා කියලා. එහෙම එකක් නෙවෙයි උතන ආතතිය කියන්නේ මේකයි. දැන් ওই නෝනගේ தત્ත්වය දරාගත නොහැකි මට්ටමට උත්සන්න වෙලා තියෙනවා. මොකද උත්සන්න වෙලා තියෙන්නේ ඒක දරාගත බැරි මට්ටමේ තියෙන නිසා නෙමෙයි හැබැයි. ඒක එවැනි මට්ටමක තියෙනවා කියන තර්කානුකූල එහෙම නැත්නම් තර්ක ශාස්ත්‍රයට අදාළ අව්‍යාජ නෙමෙයි ව්‍යාජ තොරතුරක් මත ඔය නෝනා කාලය ගත කරන්න උත්සාහ කරනවා. ඔය සැලසුම් සාගතව හැදිච්ච එකක් නෝන. කියන එක තේරෙනවද? කොටසක් ස්වාමීන් වහන්සේ. තේරුණු කොටස මොකක්ද නොතේරුණු කොටස? මොකක් හරි සවුන්ඩ් එකක් එනවා. හෙලෝ ස්වාමීන් වහන්සේ. දැන් සවුන්ඩ් එක හරි වගේ. මොකක් තේරුණු කොටස මොකක්ද නොතේරුණු කොටස කොහෙද? සැලසුම් සාගතව කරනවා කියන එක පැහැදිලි නැහැ කියන්නේ. සවුන්ඩ් වල මොකක්ද? සවුන්ඩ් වල ප්‍රශ්නයක් තියෙනවද? දෙන කෝල් එකක් වෙනවා. සැලසුම් සාගතව කරනවා කියන එක. සැලසුම් සාගතව කරනවා කියන ටික තේරුණාද තේරුනේ නැද්ද? කියන්නේ තමයි අර මං කියනවානේ මේ ඒ වෙලෙට කෙරෙන්න ඕනේ දේ හිතලා එහෙම කරනවා කියලා එතන මට සැලසුම අහු වෙනවා. ඊට වැඩිය මේ ඊට කලින් එහෙම ලොකුවට දෙයක් මට අහු වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මං හොඳ හිතින් කරනවා කියලා තමයි මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. කියන්නේ හොඳ හිතින් කියන්නේ වඩාත් හොඳට කරන්න උත්සාහ කරනවා. ඒක නේද වෙන්නේ? ඒ කියන්නේ බාහිරට තෙරුතුර වඩාත් හොඳින් තමන්ගේ සේවය ඉෂ්ට කරන්නයි තමන් උත්සාහ කරන්නේ. ඒකද කියන්නේ වෙන එකද කියන්නේ? පැහැදිලි නේද නෝඩේ දැන් එතකොට මේ මම මෙතෙක් කියපු ටික පැහැදිලි නේ. එතන අපැදිලි දැන් මොන හරි තියෙනවා නම් මෙතෙක් කරන සාකච්ඡා සම්බන්ධයෙන් මොන අපැදිලි නැති තියෙන අහන්න බලන්න.
නෑ ස්වාමීන් වහන්සේ පැහැදිලි නැහැ. පැහැදිලි නැහැ. දැන් මොකද කරලා ඉත්තේ කියලා තේරෙන්නේ එතකොට. උපදේශයට අනුගත වෙන එක ස්වාමීන් වහන්සේ එතන තව ක්ලියර් වෙන්න ඕන තැන් තියෙනවා කියලා තේරෙනවා ස්වාමීන් වහන්සේ. උපදේශයට අනුගත වෙන්න ඕන තැන් ක්ලියර් තියෙනවා කියලා තේරෙනවා. එහෙමයි. උපදේශයට අනුගත වීම ප්‍රමාණවත් වෙලා තියෙනවා කියලා තමයි තේරෙන ප්‍රමාණවත් වෙලා නැහැ කියලාද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මම ස්ට්‍රගල් කරනවා කියලා මට තේරෙනවා. ඊළාට මේ උත්සාහයක් දරනවා ස්වාමීන් වහන්සේ. ඒක පහසු නැහැ එතන. දෙපැත්තට අදින ගතිය ඒක තියෙද්දිත් මම අර මොකක් හරි තියෙන මේ නිකන් ෂුවර් පොඩි කෑල්ලකට හැරෙන ගතිය තියෙනවා ස්වාමීන් වහන්සේ. මොකද පොඩි? ඒ කියන්නේ අපහැදිලිකම ගොඩායි නම් මේ පැහැදිලිකම එතන චූටි තිතක් වගේ. ඒනට එතනට උත්සාහයක් දරන ගතිය තියෙනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ පැහැදිලිකම ගොඩායි නම් පැහැදිලිකම තිතක් වගේ අපැහැදිලිකම ගොඩක් නම්. එහෙමයි. කියන්නේ පැහැදිලිකම නැතුවම නැත්තේම කියන වචනේ තමයි පාවිච්චි කරන්න උත්සාහ කරන්නේ ඒකෝට. ලොකුට අහුවෙන්නේ නැහැ කියන එක ස්වාමීන් වහන්සේ එහෙමයි. ඒතර තමන්ගේ සත්‍ය tattwayත් භාවනාවේ වර්ධනයේ භාවනාව සිදුවීමත් ඒ ආකාරයෙන් කියලාම තමයි තමන්ට තේරෙන්නේ. අපහැදිලිකම ගොඩයි කියලා එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔතෙන් තමයි නෝන ගැටලුව තියෙන්නේ. නෝනට විශාල ලෙස වර්ධනය කරගන්න සිද්ධ වෙනවා. නෝනට පෞද්ගලිකවරයක් කන්නේ මේ වර්ධනය කරගන්න ඕනේ කියලා සවන්නාසේ කියුණාට ශ්‍රද්ධාව පිළිබඳ ප්‍රශ්නේ ඔය තියෙන්නේ. තමන්ට ආදරය කරන්න ඕන කියලා කියන්නේ මේකයි. ඒතකොට ශ්‍රද්ධාවේ මුළුමනින්ම ඔක විකෘතියක් තියෙනවා තන. ඔක බුදුහාමුදුරේ දේශනා කරේ මෙත්තා මුත්තා කරුණා උපේක්ඛා කියලා සතර බ්‍රහ්මීර කියලා දේශනා කරේ ඕනෝක. ඔය ලෝකයම කරන්නා වූ මෙත්තාව නෙමෙයි. ලෝකයම කරන්නේ විකාර මෙත්තාව. එහෙම මෙත්තාව බුදුහාමුදුරේ දේශනා කළා නෑ. මහා මෙත්තානස සූත්‍රය කියවල බැලුවා නම් තේරෙනවක. එහෙනම් කරණීය මෙත්ත සූත්‍රයේ බැලුවා නම් ඔය තේරුම මොකක්ද කියලා ඔය පාලි පැත්තෙන් තියලා ඒ සිංහල version එක තියෙනවා නෝන්ලට අරගෙන කියවන්න පුළුවන් දැන්. අන්න එතකොට තමයි තේරෙවි මොකද්ද බුදුහාමුදුරේ දේශනා කළ තින්නේ. කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ ඔය සජ්ජායනා කරන දේශනා කරපු එකක් නෙමෙයි. නිසා හොඳට තේරුම් ගන්න නොතප්පරයක් කියන කවුද ඇවිල්ලා වගේ හිතන්න. පැහැදිලි නෝනා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඔය මෛත්‍රී තමන්ට මෛත්‍රී කරන්න උත්සාහ කරා නම් ඔන්න ඔය ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒ නිසා ඔය භාවනාව නෝනා මැක්සිමම් තියෙන උපරිම මට්ටමේ තියෙන නෝනාගේ භාවනාව. නෝනාට තේරෙන්නේ නැහැ මොකද නෝනා බලාපොරොත්තු වෙන දේවල්. ඒ නිසා තමන්ට ප්‍රේම කරන තාක්කල් තමන්ට ආදරය කරන තාක්කල් තමන්ට මෛත්‍රී කරුණාව කරන තාක්කල් තමන්ට බෑ ලෝකයට මෛත්‍රී කරන කරුණා කරන්න. නෝන උත්සාහ කරනවා ලෝකයට මෛත්‍රී කරන කරුණා කරන්න. හැබැයි ඒකට ඇතුලෙන් ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැති නිසා විශාල ඝට්ටණයකට යනවා. අනේ ඝට්ටණයේ තමන් තේරුම් ගන්න ඕනේ ඒ ඝට්ටණේ නවත්තන අවස්ථාවක් එනවනේ. අන්නේ එන අවස්ථාවට අනුගත වෙලා එන අවස්ථාවේ ඒකට තමන් අනුගත වෙන්න උත්සාහ නොකිරීම කියන්නේ අනුගත වීම සිද්ධ වෙනවා. අභ්‍යන්තර බාහිර ඝට්ටණේ ওই නෝනගේ තියෙන්නේ 0.1කුත් තින්නේ. කියන්නේ බාහිර අවබෝධය පිළිබඳව තමන් ඉන්නේ தත්ත්වයේ 0.1 නම් අභ්‍යන්තරයේ තමන්ගේ අවබෝධ මට්ටමට සිදුවීමේ ඒ කියන්නේ මේ පැත්තට අනුගත වීම 100%යි. ඒතකොට 100%යි කියලා කියන්නේ 100 ඒ කියන්නේ 100%ක් තියෙන තැන ඉඳලා 0.1යි කියලා කියන්නේ 1000කින් එකයි තමන්ගේ ළඟ තියෙන. තමන් දන්නේ ඒකේ. ඒක තමයි නෝන කියන්නේ පැහැදිලි බව තිතක් කියලා. පැහැදිලි බව තිතක් අපැහැදිලි බව ගොඩයි. හැබැයි ඒකේ ඇත්ත తත්වය අනිත් පැත්ත. පැහැදිලි බව ගොඩක් අපැහැදිලි බවයි තිත. හැබැයි නෝන බාරගන්නේ පැහැදිලි සියල්ල අපැහැදිලි කියලා අපැහැදිලි සියල්ල පැහැදිලි කියලා. ඒක නෝන පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි ඒක සංසාරේ පුරාවටම තමන්ගේ
මේ භවයේදී නෙමෙයි මීට පෙරත් ඔය නෝන උත්සාහ කරලා තියෙන බුදුහාමුදුරු ඉස්සරහාම ওই වැඩේ කරන්න. හැබැයි අසමත් වෙලා තියෙනවා. මේ අසමත් වෙච්ච වෛරයත් උතන තියෙනවා. ඒකත් එක්කයි මෙතන මේ දඟලන්නේ. ඒකට මේ වෛරයත් මෙතන වැඩ කරන මොකද අනුසේ මට්ටමින් එනවා. අනුසේ මට්ටමින් ආපුවාම බුදුවරු පහළ වෙලා ඉන්න කාලේ ජීවමාන ඉන්න කාලේ විශේෂයෙන්ම මේ සම්බු ශාසනයේ තියෙන විශාල පිරිසක් එයා බුදුහාමුදුරු ඉස්සරහාම පැවිදිලා ඉඳලා බුදුහාමුදුරුවන්ට බැන බැන ආපහු පාරේ යනවා සිවුරු අරලා. සමහරලා සිවුරු දාගෙන ඉඳනවා වෙන වෙන දේවල් කරන. දේවදත්ත කියන්නේ තේ ගණ එක්කෙනෙක්. ඒතකොට දේවදත්තත් එක්කිට භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් ඊට පස්සේ හැදුනා වූ ඒ නිකායට ගියා වූ භික්ෂුන් වහන්සේලා අද තියෙන ලෝකෙම ක්‍රමය තමයි. ඒ සියලු දෙනා ඉන්නේ බුදුහාමුදුරුවොත් එක්ක වෛරේ. යන්නේ වෛරය තමයි දැන් මේ තමන්ගේ ඇතුළත ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා තමන්ගේ කාර්යභාරය නෝනගේ පැත්තෙන් විශාලයි තමන් කළ යුතු කාර්යභාරය. නිසා ඒ භාවනාව මීට පෙරත් වෙලා තියෙන ඕනෝට ඔකම තමයි වරින් වර ඒක වෙච්ච භාවනාවල වරදක් නෙවෙයි තියෙන්නේ. මේ වෙච්ච එකදු භාවනාවකවත් දවනෝන මීට පෙර මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා ඒත් භාවනා කරන්න ගියයි කියලා ප්‍රකාශනයක් කලින් දවසේ කියුණා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ සෑහෙන කාලයක් නතරලා දීලායි පටන් ගත්තේ. එහෙමයි. ඒක තමයි ඉතින් මීට පෙරත් ඉතින් ඒක වෙලා අනිත් ස්වාමීන් වහන්සේලාගෙත් වෙලා ඉතින් ඔය අතරතුර ඉතින් දැන් නතර වීමයි මේක නැවත ආරම්භ වීමයි අතරමැද වෙන කොහරි ස්වාමීන් වහන්සේලාගේ බණ අහලා භාවනා කරන්න එහෙම නැත්නම් මොනවා හරි ඊට පෙර භාවනාවලට අනුගත වීමට එහෙම උත්සාහ දෙකලා සිද්ධුුනේ නැද්ද? කියන්නේ භාවනාවට බය ගතියක් තිබ්බා ස්වාමීන් වහන්සේ. නිකන් ධර්ම දේශනාවක් අහන් ඉන්නවා වගේ නෙමෙයි කියලා හිතුණා. ඒක නෙමෙයි ප්‍රශ්නේ අහන්නේ දැන් මේ ස්වාමීන් වහන්සේගේ බණ අහලා භාවනා කරන්න ඕනෝනේ දැන් සෑහෙන කාලයක් මීට පෙර. එහෙමයි. කරලා ඒක නතර වෙලා දැන් ආපහු මෑත කාලිනව ආයි පටන් ගත්තනේ. එහෙමයි. ඒ නතර වෙලා තිබුණු අතරමැද කාලය තුල වෙනත් ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට අනුගත වීමක් එව නැත්නම් ඊට පෙර කරපු භාවනාවල වලට අනුගත වීමට උත්සාහ දැරීමක් සිදු වුණාද කියලා යහන්නේ. භාවනාවට අනුගත වෙන ක්‍රමයකට භාවනාවට අනුගත වෙන උත්සාහයක් දරුවා කියලා එහෙමනම් නැහැ ස්වාමීන් වහන්සේ. බණ ඇහුවා ස්වාමීන් වහන්සේ. එහෙනම් බණ ඇහුවේ මේ ස්වාමීන් වහන්සේ වනමයි. නැහැ අජාන් ශාහාමුදුරන්ගේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන්ස් වගේක් තියෙනවා YouTube එකේ ඒවා එහෙම අහන්න කැමැත්තක් තිබ්බා. ඒ කියන්නේ මේ බණ ඇහිලා නතර කරලා ඒ බණ අහන්න ඇහුවා. කලවමක් වුණා ස්වාමීන් වහන්සේ. මේවත් ඇහුවා ඒවත් ඇහුවා. එහෙමයි. ඒකට ඒව ඇහුවට ඒවෙන් දෙන උපදේශයක් කරා භාවනාව පටන් ගත්තේ නැහැ. මට එතන උපදේශයක් අහුවෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක කවුනේ නැහැ. ඉතින් නැවත ඒතකොට මේ බණ අහලා මේ භාවනාවට අනුගත වෙන්න මොකද හේතුපත් උනේ මේ සැරේ? මට ඒ අතරතුර තේරුණා සම්මන්ස මං කලින් සම්මන්තගේ බණ අහලායි භාවනා කරන්න ගියේ කියන නිකම් මගේ පැත්තෙන් දෙයක් අහුණා කියලා විතරයි තේරෙන්නේ. අර එහෙම විශ්වාසයක් තිබ්බා ස්වාමීන් වහන්සේ. විශ්වාසයක් තිබ්බා. තිබ්බා. මීට පෙර වෙනෝන ආපු බණවල තිබුණු කමඨාන මොකක්ද පාවිච්චි කරේ කාලේ? මම දැන් මෙතන. දැන් එතකොට මේ වෙනකොට දැන් ඔය අලුත් ඔය කමඨාන පාවිච්චි කරලා මම බණ අහනවා කියන කමඨාන පාවිච්චි කරලා යන අවස්ථාවලදී මම දැන් මෙතන කියන කමඨානටත් යන අවස්ථාවල් තියෙනවද? මේ යාමක් සිදු වෙන්නේ නැද්ද? එහෙම මුල් හරියේදී තිබ්බා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එදිනදා වැඩ කරනකොට උනත් මේ මම දැන් මෙතන කියන ඒ දැන ගැනීමටපත් වෙනවා. ඒත් මේ දැන් ළඟදී දවස් දෙක තුනක ඉඳන් මේ විදිහට මම කියනකොට ඒකත් එක්කම එන දැන ගැනීම ස්වභාවය තමයි ස්වාමීන් වහන්සේ. නෑ ආ ප්‍රශ්නාවේ මම දැන් මෙතන කියන කමටහන්ටත් යාම සිද්ධ වෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ දැන් මම කියන වචෙන්ට කොටු වෙනකන් ඒ මම දැන් මෙතන ආවයි කියලා කියන්න හැදුවේ. ඔව් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඔය කමටහන් දෙකේම තියෙන්නේ මම කියන වචනේ පළවෙනි වචන නිසා දැන් එන මම කියන එකේ මම දැන් මෙතන එකෙන් එනවාද එහෙම නැත්නම් මම බණ අහන්න ඕන කියන එනවාද කියලා කියන්න බැරි කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ හරහා තමයි තියෙන අවබෝධය මොකක්ද? දැන් අර මේ කමටහන පාවිච්චි කරනකොට මම දැන් මෙතන කමටහනත් ඒ වරින් වර ආවනේ. එහෙමයි. මේ වෙලාවේදී ඒතකොට වැඩිපුර අවධානය යොමු වුණේ මම දැන් මෙතන කියන එකද මම බණ අහන්න ඕන කියන කමටහනටද? මම දැන් මෙතන කියන එක. මම දැන් මෙතන කියන එකට. ඒතකොට දැන් ඔය මම කියන එකෙන් විතර නතර වෙලා එතන හැබැයි තව මොනවා හරි තියෙනවා කියලා තමයි ප්‍රකාශ කරනවානේ. එහෙමයි. ඒතකොට එතන තියෙන්නේ දැන් මෙතන කියන එක පිළිබඳව තමන්ට කිසියම් ආකාරයක හොඩුවාවක් නැහැ.
නෑ ස්වාමීන් වහන්සේ නැහැ. එහෙම නැත්නම් ඒක බණ අහන්න ඕන කියන එක කියලා එහෙම හොඩුවකුත් නැහැ. ඒ දැන් අද උදේ වෙච්ච එකේ මට තේරෙන්නේ ඒක නිකන් බණ අහන්න ඕනේ ඒ පැත්ත ෂුවර් ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මම කිව්වහම අර ටික නිකන් තියුම් ගතියක් වෙනවා. ඒකට මට නිකන් දැනගැනීමක් තියෙනවා. එතන තියෙන්නේ මේ බණ අහන්න ඕනේ කියන මේ කමටහන කියලා. කියන්නේ දැනගැනීමක් තියෙනවා. තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් කලින් කිව්වා එහෙම ගන්න නැහැ කියලා. ඒ කියන්නේ දැන් මම කියන එක මම ඒක බරට කිව්වොත් ඒකේ පස්සේ තියෙන කැලේ එච්චර බර නැහැ කියලා තේරෙනවා. පැහැදිලි නැහැ කිව්ව වචන ටික මොනවද? මම කියන එක මම බරට කිව්වොත් ඔව්. ඒකේ පස්සේ තියෙන කැලේ ඒ බරකින් නෙමෙයි එන්නේ කියලා මම කියන්නේ. ඊට වඩා සහැල්ලුයි. සහැල්ලුයි. දැන් ඔය කියන ප්‍රකාශනය කලින් ඉදිරිපත් උනේ නැහැ නේද? කලින් උතන මොකක්ද තමයි ආපු ප්‍රකාශනය? එන සියුම්ව දැනගන්නවා කියන්නේ. සියුම්ව දැනගන්නවා කියන එකත් නෙමෙයි කියුනේ අර මේ අර කලකිරීමේ තත්වයට නැමියලා ඒ පැත්තට ගමන් කිරීම නතර වෙනවා කියන එහෙම ප්‍රකාශන නේද ආවේ? ඒ කියන්නේ කමුට්ටමනක ඒ වෙලෙදී එන ගතිය තේරෙනවා කියලා තමයි. එහෙමයි. එහෙම කලින් කියුණාද? මතකේ වගේ එහෙමයි. ඔව්. ඒක දැන් වෙනකොට තමන්ගේ අර ආරම්භක අවස්ථාවේදී අතරමැද අවස්ථාවේදී තිබුණු ආතති ස්වභාවය මේ වෙනකොට අඩු වෙලාද ඒ මට්ටමේද වැඩි වෙලාද? දැන් තියෙන්නේ අඩු මට්ටමක. අඩු කියන්නේ සමහර තීරණ මට්ටමකට සැහැණ අඩු වෙලාද නිකන් පොඩ්ඩක් වගේ අඩු වෙලාද? මට කියන්නේ තමයි මම අර කිව්වෙත් අපැහැදිලිකම ගොඩයි නම් පැහැදිලිකම තිතයි කියන්නේ. ඔව්. තිත කියන තැන මට ෂුවර් කියලා හිතෙනවා. තිත කියන තැන ඒක නෙමෙයි ප්‍රශ්නේ අහන්නේ. දැන් ඔය තමන් විශාල තදබල ආදින් තදබල ලෙස තමන්ට වචන ප්‍රකාශ කරන්න බැරි වුණාට ඕනේ ඇඬෙන මට්ටමනේ දැන් ඕනේ හිටියේ. එහෙමයි. ඊට පස්සේ අතරමැදදී ඇවිල්ලා ඒ ගැන ඉදිරිපත් කළා ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අහලා ඔය මහත්යත් එක්ක කතා කරලා ආව ඇවිල්ලා ඉවරලා ඊට පස්සේ ආපහු ඇවිල්ලා දැන් වෙන මට්ටමට ඒ තිබුණු තමන්ගේ අසහනකාරී අපහසු තත්ත්වය අඩු වෙලා තියෙන වැඩි වෙලාද කියලා ප්‍රශ්නේ ඇහුවේ. අඩුයි ස්වාමීන් වහන්සේ. ඒ අඩු වෙලා තියෙන්නේ තමන්ට තේරෙන මට්ටමේ විශාල ප්‍රමාණයක අඩු වෙලාද නැත්නම් සුළු අඩුවීමක්ද තියෙන්නේ? පැහැදිලි අඩුවීමක් තියෙනවා ස්වාමීන්. පැහැදිලි අඩුවීමක් තියෙනවා. තියෙනවා. මොකක්ද ඒකට හේතු උනේ? ඒක පිටතට පැහැදිලි තේරෙන මට්ටමට අඩු වෙන්නේ නැයි හේතු උනේ. මොකක්ද හේතු උනේ? ඉතින් කමටහන සුද්ධ වෙච්ච හින්දා වෙනවා. මොකද? කමටහන සුද්ධ වෙච්ච හින්දා. කමටහන සුද්ධ වෙච්ච නිසා. දැන් එහෙනම් තමාට පැවරෙන කාර්යභාරය මොකක්ද? එහෙම නැත්නම් මොකද්ද උතින් ගන්න දින පාඩම? මේ සාකච්ඡාවෙන් තමාට ගන්න දින පාඩම මොකක්ද? කමටහන එතනට හැරෙන එක ස්වාමීන් වහන්සේ. කමටහනට යන්න ඕන කියන එක. එහෙමයි. තමන්ට සාහනය ලැබෙන්න නම් සාහනය ලැබෙන්නේ කමටහන ටිකත් කියලා තේරෙනවා එතකොට. තේරෙනවා. එහෙමයි. මෙතෙක් කල් උත්සාහ කළේ නැත්නම් ඒකට හැබැයි. මෙතෙක් කල් එතනට උත්සාහ කරාද උත්සාහ කරේ නැද්ද? දරුවට සම්මාස එතන ලොකු බයක් තිබ්බා කියලා මට තේරෙනවා. ඔය බය කියන එක ආරම්භයේදී කිව්ව වචනේ බය කියන එක දැන් වෙනකොට මේ මොහොත වෙනකොට බය කියන தත්ත්වයේ කලින් තිබුණු මට්ටමේ බයක් තියෙන ඊට වඩා අඩු බයද තියෙන්නේ. ඒ කියන්නේ සම්මාස මම කලින් කිව්වොත් බයයි කියලා ඇත්තටම මම කියන්නේ බයයි මට තේරෙන්නෙම නැහැ. දැන් නිකන් බයයි කිව්වට ඒක නිකන් කන්ටේන් වෙච්ච බයක් කියලා තේරෙන්නේ. මොකද? නිකන්ගේ බය කියන එක නිකන් කන්ටේන් වෙලා. කියන්නේ ඒක අච්චර දරුණු මට්ටමක නෙමෙයි. අච්චර දරුණු මට්ටමක නෙමෙයි කියලා හිතෙන්නේ. දරුණු මට්ටමක නෙමෙයි කියලා.
ඒ කියන්නේ කලින් තිබුණු බය නෙමෙයි දැන් තියෙන වෙන බයක්. ඒ කියන්නේ සංයෝග දැන්. ඒ කියන්නේ ෂුවර් එකට දැන් මම කතා කරනවානේ මෙතන. ඔව්. ඒත් මේ කලින් තමන් කියන දේ පිළිබඳව තමයි ෂුවර් එකක් තිබුණේ නැහැ. නෑ කියන්නේ ස්වාමීන් වහන්සේ ඊළඟ මොහොතේ මට ඒ විදිහට මේක පුළුවන්ද කියන එක ඒ කියන්නේ ඒක දැන් මට කියන්න බෑ. එහෙම තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. මොකද බැහැදින්නේ? ඒ කියන්නේ දැන් මම කියනවානේ මේ දැන් අර බය කියන එක අත්තර දරුණුවට නෑ එහෙම කියලා. ඔව්. ඊළඟට මේ ඊළඟ මොහොතේදීත් මට ඒ ප්‍රකාශනේ ඒ විදිහටම කරන්න පුළුවන්ද කියන එක මම දන්නේ නැහැ කියන එක. මේ පැහැදිලි මොකද්ද කියන්න හදන්නේ කියලා. ඒ කියන්නේ සම්මාස දැන් අර බය කියන එක කලින් තරම්ම දැන් නැහැ කියලා මම කියනවනේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ ගතිය ඊළඟ මොහොතේ තියෙයිද කියන එක මට එතන ෂුවර් නැහැ කියලා මම කියන්නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ තමන් කියන්නේ ඇත්තක්ද නැද්ද කියලා තමන්ට ෂුවර් නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ මම මාව ටෙස්ට් කරලා බලන්න ඕන ඔය කියන කතාව කියන එක ස්වාමීන් වහන්සේ. ඔව්. එහෙම තේරෙනවා මට. ඒ කියන්නේ ඒක ටෙස්ට් කරන්න ඕනේ කියලා තේරෙනවා. තේරෙනවා. ඔව්. වෙන ටෙස්ට් කරන්න තමයි තියෙන්නේ. තමන්ට ආදරය කරන්න පටන් ගන්නයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ඒක සිද්ධ වෙලා තියෙන පහුගිය කාලවාරයක් වහන සුල ඔය නෝන දන්නේ නැති නිසා තියෙන ගැටලුවක් දැන් තියෙන්නේ. ඔය කියන தත්වෙමනේ උනේ එතකොට. ඒ කියන්නේ තමන් කියන දේ තමන්ට පැහැදිලි නැති බවනේ තිබ්බේ. දැන් මේ මොහොතක්වත් තියෙනවනේ යම්කිසි අපැහැදිලි බවක් කියන දේ පිළිබඳව තමන්ට ෂුවර් එකක් නැති බවක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ඒක ඒ ආකාරයෙන්ම අනිත් එදිනෙදා වැඩවලදීත් අදාළ වෙනවද අදාළ වෙන්නේ නැද්ද? අදාළ වෙනවා ස්වාමීන් වහන්සේ. ඒකට එහෙනම් එදිනෙදා වැඩ කරනකොටත් තමන් කරන වැඩේ පිළිබඳව තමන් ෂුවර් එකකින් නෙමෙයි නේද කරන්නේ? නෙමෙයි. එහෙමයි. එතකොට නේද සිද්ධ වෙන්නේ මම තවත් හොඳින් මේක කරන්න ඕනයි කියලා ඉල්ල වෛරයෙන් යුතුව ඒක තව හොඳින් කරන්න උත්සාහ කිරීලක් කියන්නේ එතකොට නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට එකම වැඩක්වත් තමන්ට කැමැත්තෙන් කරන්න බෑ නේද? බලෙන් හිතලා කරන ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. බලෙන් හිතලා කරන්න උත්සාහ කරනනේ මේක සීනි මදි වෙයිද දන්නේ නැහැ මදි වුණොත් මොනවා වෙයිද දන්නේ නැහැ ඒ නිසා තව සීනි ටිකක් දානවද දන්නේ නැහැ දැම්මුති වැඩි වෙයිද දන්නේ නැහැ වැඩුණෙන් තව මොනවා කියයිද දන්නේ නැහැ අන්නේ වගේ ගැට්ටනේ කරනවා නේද එතකොට? එහෙමයි ස්වාමීන් වහන්සේ. සීනි දාලා ඉවරලා ආයි සීනි දානවනේ එතකොට. එහෙමයි. ඒ වගේ අත්දැකීනුත් ඇති වෙනවනේ බැලුවොත් එimhe හරියට පරීක්ෂා කරලා බලලා. ඒකට අන්න ඒක තමයි නෝන කියන ප්‍රශ්නේ. ඒකට තමන් මේ ලෝකෙට කරන්න උත්සාහ කරයි කියන්නේ දැන් තේරෙනවද ඒක? ලෝකයා වෙනුවෙන් කරන දේ හරියටම කරන්නේ නිවැරදි කරන්නේ 100%ක් ටාගට් එකට කරන්න උත්සාහ කරයි කියලා දැන් තේරෙනවද? තේරෙනවා. ඒකෝටින් තමන්ව ඉබේම තමන්ගේ මග හැරනවා කියලා දැන් තේරෙනවා. එහෙමයි. අන්න එතන තමයි ගැටලු තියෙන්නේ. ඒ නිසා භාවනාව ආරම්භ වෙලා භාවනාව සිද්ධ වෙනවා. හැබැයි භාවනාව සිද්ධ වීම නිසා තමයි නෝන අර தත්වයට පත්වන්නේ. හැබැයි නෝන ඒක අරන් තියෙන්නේ අනිත් සයිඩ් එකට. නෝන උතුරු දිහා බලාගෙන දකුණ විස්තර කරන්න උත්සාහ කළා තියෙනවා. උතුරු දිහා බලාගෙන දකුණ විස්තර කරන්න බෑ. උතුරු දිහා බලාගෙන උතුර විස්තර කරන්න පුළුවන්. දැන් නෝනට සිද්ධ වෙන අංශක 360ක් අනිත් පැත්තට හැරෙන්න. සර් මේ උඩුගම් බලා යාමක් තියෙන දැන්. නෝන යන්නේ පල්ලෙහාට හැබැයි යාත්‍රාව යන්නේ උඩුගම්පලා. ඉතින් නෝනගේ විශාල ගැටණයක් එතකොට. නෝනට පේන්නේම එතකොට දැකපු ටිකමයි ආයි පේන්නේ. දැකපු ටිකමයි පේන්නේ. මොකද නෝන ඉන්නේ අනිත් පැත්ත හැරලානේ. ඉතින් හැබැයි කෙලින් පැත්ත හැරලා හිටියන් නෝනට අලුත් දේවල් පේනවා. ඉතින් අලුත් දේවල් පේනකොට තමන්ගේ බය නැතුව යනවා. දැක්ක දේම දකින්නකොට තමන්ගේ බය ඇති වෙන එක තමයි මේ ලෝකේ ස්වභාවයක්. දැක්ක දේ දකින්න නැවත ඒක බලන්න මේ ලෝක කවුරුත් කැමති නෑ. ඒ නිසා තමයි අපි අඳුරට අකමැති. බය. ආලෝකයට කැමති මොකද ආලෝකේ තියෙනකොට අපිට යම් දේවල් අලුතෙන් පේනවා. ඉතින් සවුන්ඩ්ස් වලට අපි කැමති මොකද සවුන්ඩ්ස් එන්න ඒක තමයි නෝනගේ පෙන්නුකෝ ඉන්ඩිකේෂන් එක. අන්න ඉන්ඩිකේෂන් එක හරහා තමයි මේ කමටහන සම්පූර්ණ සුද්ධ වෙන්නේ. ඒකට තමන්ගේ ශ්‍රවණය වීමක් තමන් දැනුවත්ව ශ්‍රවණය වීමක් නැති අවස්ථාවක තමන්ට ශ්‍රවණය වීමක් තියෙනවා. එතනින් තමයි නෝනාව අවදි කරලා තියෙන්නේ. එතනින් තමයි නෝනාගේ ගමන අරන් ගිහලා තියෙන්නේ. හැබැයි ඒක තීරුම් ගැනීමට ඔය නෝන උත්සාහ කරලා නැහැ.
ඒක ඉතින් අතපසුවීමක් නෙමෙයි, ඒක තමයි ධර්මයේ ස්වභාවය. ධර්මයේ ක්‍රියාත්මක ස්වභාවය ඉතින් ඒක නෝන්ට කළ හැක්කක් නෙමෙයි එතන. ඒක නිසා ඔය නෝන කළ යුත්තේ නෝනා. එතකොට දැන් ඔය කමඨහන කියන එක තමන්ගේ සංසාරයෙන් ඈතර වීමේ අවසාන මොහොත දක්වා එහෙම නැත්නම් අරහත් ඵලය තමන්ට එනකන් තමන් විසින් සාදුකාර දීලා තමන්ගේ වෙරදැරීම, ඡන්දය, වෙරදැරීම, චිත්තය, විමර්ශාව මේ ඉද්ධිපාද හතරම තමන් අනුගත කරගත යුත්තේ මොකටද? කමඨහනටයි නෝන. සංසාරයෙන් ඈතර වෙන්නම් කමඨහන. ඒතර කමඨහන තියෙනවන නෝනා අපි නිවන පැත්තට යනවා. නිවන පැත්ත හොයනවනම් අපිට කමඨහන යනවා. එතකොට ඒක තමයි අවසාන ධර්ම දේශනාවේ මොනවද වෙනසක් වුණාද කියලා ඇහුවේ නෝන. එතන විස්තරයක් දුන්න පැහැදිලි උත්තරයක් ඇත. ඒතර අන්න එතන තමයි තමන්ගේ තිබෙන්නා වූ අනෝබෝධය නිරෝල් කරගන්න තමන්ට තියෙන தත්ත්වය. එතකොට කමඨහනම සොයනවනම් කමඨහන සොයනවනම් එයා සංසාරයෙන් ඈතර වීම නතර කරන්න මොනම මාරෙකුටවත් බෑ. හැබැයි කමඨහන සෙවීමේ මට්ටමට යෝගාවචරයපත් කිරීමටත් මොනම බුදු කෙනෙකුටවත් බෑ. ඉතින් මේ හාමුදුරුවෝ මේ ලෝකේ ඇගුවට මේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියලා මේ හාමුදුරුවෝ දන්නා මේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ නෙමෙයි. මොකද බුද්ධෝත්පාද කාලයකයි මේ හාමුදුරුවෝ ඉන්නේ කියලා. ඒක නිසා මේ හාමුදුරන්ටත් බෑ. මොකද බුදුහාමුදුරන් කරන්න බැරි දෙයක් මේ හාමුදුරන් කරන්න පුළුවන් විදියක් නැහැ. අන්නේ தත්ත්වයේ තේරුම් ගන්න ඕන අපි හොඳටම. ඉතින් මේ தත්ත්වයේ තේරුම් ගන්න නම් තමා තුළ සිදුවන දෙයට තමන් අවංකව නියතමානීව සාදුකාර දෙන්න ඕන. ඒක පිළිගන්න ඕන. ඕනම දෙයකදී ඒකයි. තමන් ගිහි ජීවිතෙත් ඒකයි, විවාහ ජීවිතෙත් ඒකයි, ළමයින් එක්ක ඉන්නකොටත් එහෙමයි, දෙමාපියෙක් එක්ක ඉන්නකොත් එහෙමයි, රැකියා ආයතනෙත් එහෙමයි, ගමන් කිරීමෙත් හැම තැනදීම නෝන අපේ මූලික අරමුණට අපි උත්සාහ කරන්න. ඒතකොට ජීවත් වීමේ අරමුණට උත්සාහ කරනවා නෝන කියන මට්ටම ඇති වෙන්න බෑ. ජීවත් වීමේ අරමුණෙන් එහාගේ දේවල් හොයන නිසා තමයි කරන දේ හරියටම 100%ක්ම 100% දෙන්න හදනවා. 100% තියා මේ ලෝකේ 0.1% වත් දෙන්න කාටවත් හැකියාවක් නැහැ. මොකද එහෙම ධර්මතාවයක් ලෝකේ නැහැ. ලෝකේ තියෙන්නේ හේතුඵල ධමයක්. හේතුඵල ධමයේ මොනම කෙනෙකුටවත් වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න බැරි නිසා තමයි ලෝකේ අද මේ විනාශ වෙන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. මුන් මේක විනාශ කරන්න හදන දැන් මේ කොරෝනාවක් අල්ලගෙන. මොන්නේ කොරෝනාවට මූලික හේතු වුනේ ලෝකේ මේ තමන් උත්සාහය මැක්සිමම් දෙන්න උත්සාහ කරපු එකයි. ඒක තවත් දැන් හදනවා මෙතනින් මැක්සිමම් දෙන්න. ඒක නිසා තවත් පටලවා ගන්නවා. මුළු ලෝකයාම විනාශ මුඛයට යන මට්ටමට එනවා. නිසා ධර්මයට වැදගත් වෙනක් වෙන අවස්ථාවක් වෙනවා. ඒ අවස්ථාව එනකොට ධර්මයට අනුගත වීමේ හැකියාවක් ඒකටවත් නැහැ. මොකද සියලු දෙනා බඩගින්නට තැන දීලා කෑම හොයන මට්ටමකටපත් වෙනවා. මෙතෙක්කල් කෑම හේවි යාචකේ පමණයි නැති බැරි කියන මිනිස්සු පමණයි. මේ දැන් වෙනකොට ඉස්සරහට වෙන්නේ මොකද? මු ලෝකේ ඉන්නා වූ උපරිම මට්ටමේ ධනපතියත් කෑම වේල හොයන මට්ටමකටපත් වෙනවා. මුදල් නැති ප්‍රශ්නයක් හෝ බලය නැති ප්‍රශ්නයක් නෙමෙයි උට එන්නේ කෑම නැති ප්‍රශ්නයක් වෙන්නේ. අන්නේ தත්ත්වය තමයි මේ වර්ධනය වෙන්නේ. ඔය නෝන ළඟ ඒකට හොඳ උදාහරණයක් තමයි නෝන මුළු ලෝකෙම පෙන්වන්නේ. ඉදිරියේදී ලෝකයා මූණ දෙන தත්ත්වය ඔය නෝන මූණ දීලා තියෙන දැන් වෙනකොට. ඔය ඉස්මතු කරගත්ත එක නම් ඔය නෝන ලොකු දෙයක්. හැබැයි නෝන ඔය ප්‍රකාශනයේ සත්‍ය ප්‍රකාශනයෙන් කමටහන ආරම්භ කරා නම් தත්ත්වෙ මීට වඩා වෙන පැත්තකින් යන්නත් තිබ්බා. හැබැයි නෝන කමටහන ඉදිරිපත් කිරීමේදී තමන්ගේ සත්‍ය తত্ত্বය එලිදරව් කිරීමේ අවශ්‍යතාවය තමන්ට දුන්නේ. එලිදරව් නොකිරීමේ අවශ්‍යතාවය තමන්ට දුන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මගේ ඒ අත්දැකීම හරියටම කියන එක මට ඒක ඒක කියන්න බයක් තියෙන ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි නෝනට ඕනුනට ඒක කරන්න ඒ විදිහට හැබැයි කරන්න ඉඩ දුන්නේ නෑනේ. එහෙමයි. මොකකින්ද ඒක කරන්න ඉඩ දුන්නේ නැත්තේ Tamanට? ඒක Tamanට තේරෙන උත්තර දෙන්න තැනට හරියට. ලෝකෙට බැඳිලා තියෙන ඇත්ත කියලා මට හිතෙනවා ස්වාමීන්. ඒක හරි. නමුත් දැන් මේ වෙලාවේ කමටහනේ නෝන උත්සාහ කරාට ඇත්තදී හංගව ගන්න බැරි වුණේ මොකක් නිසාද? කමටහනට අනුගත වෙන දරපු උත්සාහය. නෝනේ සාකච්ඡාව ගැන දැන් අහන්නේ. සාකච්ඡාව ආරම්භයේදී නෝනගේ තියුණු ඇටිටියුඩ් එක දැන් වෙනකොට මුළුමනින්ම වෙනස් වෙලා තියෙනවද නැද්ද? වෙනස් ස්වාමීන් වහන්සේ. අන්න ඒක වෙනස් වුණේ
කොතනදී මොකක් නිසාද වෙනස් වුනේ කියලා අහන්නේ. තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. තේරෙන්නේ නැහැ. තමන් සංගවන්න ගිය දේ නෙමෙයිද අඬලා ඇඬිලා ඉදිරිපත් කරේ. තමන්ට කියා ගන්න බැරි වෙච්ච දෙයක් නේද ඉදිරිපත් කරන්න නේද සිද්ධ වුනේ අඬන්න සිද්ධ වුනේ ඒකට නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔනෝන ඇහුවනේ හැබැයි මහත්ය මෙතන නොහිටියත් මං කියන්නේ ওই විදිහටමයි කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් තේරෙනවද මහත්ය උතන නොහිටියනම් ඊට වඩා වෙනස් දෙයක් ආකාර කමරෙන් ඉවත් කරනවා කියලා. තේරෙනවද තේරෙන්නේ නැද්ද? ඔව් ස්වාමීන් වහන්සේ. එන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න ඒක තමයි නෝන කියන්නේ. ඒ නිසා ඒ සාකච්ඡාවේ මහත්ය සම්බන්ධ වෙච්ච හොඳ වෙන කවුරුද සම්බන්ධ වුණානේ මහත්යට පිරිමි කෙනෙක් සම්බන්ධ මේ අවස්ථාවට මේ කමඨාන සුද්ධ වෙන්නේ නැහැ කොහෙත්ම. මොකද කමඨාන සුද්ධ කිරීමේ තොරතුරු ආවේ එතනින්. නෝන පැහැදිලිවම කියන්න ඕන දේ නොකියන බව දැනගෙන තමයි ස්වාමීන් වහන්සේ නැවත නැවත ප්‍රශ්න ඇහුවේ. ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු නොලැබෙන නිසා තමයි නෝනගෙන් ඇයි අඬන්නේ කියන ප්‍රශ්නේ ඇහුනේ. ඊට පස්සේ තමයි ඒකට උත්තර හොයාගන්න තමයි මහත්යට කතා කරන්න ස්වාමීන් වහන්සේ සිද්ධ වුනේ. මීට පෙර කවදාවත් මේවා කමඨාන සුද්ධ කළා නැහැ. කිසිම දවසක කිසිම කෙනෙක් සම්බන්ධයෙන් එයාගේ භාවනාව සම්බන්ධයෙන් සහ සාකච්ඡාව සම්බන්ධයෙන් වෙන කෙනෙක්ගේ මොනම ආකාරයේ හෝ ප්‍රශ්න කිරීමක් ස්වාමීන් වහන්සේ කරලා නැහැ. මේ පළමු අවස්ථාව ස්වාමීන් වහන්සේගේ මේ කාලේ අවුරුදු 5ක් තුරු. ඒ නිසා මේක ඉතිහාසගත වෙන අවස්ථාවක්. නෝන හැබැයි ලෝකෙටම ඉතිහාසය අලුත් කිරීමක් කරන්න හදන්නේ අවුරුදු 2609කට පෙර තිබුණු මට්ටමට ලෝකෙපත් කිරීමේ හැකියාවක් කුසලයක් ওই නෝන්ට ඉස්මතු වෙලා තියෙනවා මේ මොහොතේ. ඉදා බුදුහාමුදුරු ලෝකේ පහළ වෙලා ධම්මචක්කපවත්තන සූත්‍රය පවත්වලා හරියටම අවුරුදු 2609ක් වෙනවා. මොකද දවස් කිහිපයක් ගත වෙලා තින්නේ. ඊයේ තමයි ඊළඟ පළවෙනි පොයේ තිබුණේ. මේ පොයට කලින් පොයේ තමයි ඒ දිනේ. ඒ බණත් වුණෝන අහලා තිනවා. අන්න ඒක ඉස්මතු කරපු අවස්ථාවක් මේක. නිසා මෙතෙක් මේ YouTube එකට යන දේවල් නැතර වෙලා තිබුණා. සමහරවිට මේක YouTube එකට යාමේ හැකියාවක් තියෙනවා කියන තොරතුරක් මේ මොහොතේ වාර්තා වෙනවා ස්වාමීන් වහන්සේට. කොහොම වීඩියෝ නේද කියලා කියන්න බෑ. මේ YouTube එකට ජීවිතින් එක මේ මොහොතේදී මේක තවන්නා නෝනාට තවත් ලොකු කුසලයක් වෙන්න පුළුවන්. ඒ නෝනාට වගේම මේ කුසලව මහත්යට බලපාන. මේ මහත්යගෙන් තව පුංචි ප්‍රශ්නයක් අහන්න මේ සාකච්ඡාව නිමා කිරීම සඳහා මේ මහත්ම දැන් වෙනකොට භාවනා කරලා එහෙම නැත්නම් මේ පැත්තට අනුගත වීමක් තියෙන කෙනෙක්ද එහෙම නැති කෙනෙක්ද? ධර්මකට තියෙනවා ස්වාමීන්. පැහැදිලි නැගිපේක. ධර්මකට තියෙනවා ස්වාමීන් වහන්සේ භාවනාවට අනුගත වීමක් තවම නැති වුණාට ධර්ම දේශනා ඔබ වහන්සේගේ මුලින්ම කෙරිච්ච ධර්ම දේශනාවලට සවන් දීමක් උත්සාහයක් තියෙනවා ස්වාමීන්. ධර්ම දේශනාවලට සවන් දීමේ උත්සාහයක් තියෙනවා. ඒ කියන්නේ සවන් දෙන්නේ නැහැ තාම සවන් දෙන්න උත්සාහ කරනවා. සවන් දෙනවා ස්වාමීන්. සවන් දෙනව නේද උත්සාහයක් තියෙනවා කියන්නේ? හැමතිස්සෙම නෙමෙයි ස්වාමීන් වහන්සේ මේ හැකි වෙලාවල වලට සවන් දෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් හැකි වෙලාවට හරි මාත් දවසට විනාඩියක් හරි සවන් දෙනවා නම් සවන් දෙනවයි කියලා කියන්න පුළුවන් අපිට. සවන් දෙන්න උත්සාහය නෙවෙයිනේ ඒකට තියෙන්නේ. එහෙමයි. සවන් දෙන්න උත්සාහය කියලා කියන්නේ සවන් දෙන්න හදන නමුත් ඒලා වෙන වැඩක් පැටලලා මොකක් හරි හේතුව නිසා කෙරෙන්නේ නැත්නම් අපි කියන්නේ උත්සාහ කරා කියලා නේ. එහෙමයි. ඒ සවන් දීමේ ප්‍රයෝජන නැහැ කියන එක වෙනම එකක්. සවන් දුන්නයි කියන එක තව එකක්. සවන් දෙන්න උත්සාහ කරා කියන එක තවත් එකක්. නමුත් ඒ සවන් දීමෙන් තාම තමන්ට ප්‍රයෝජනයක් නැහැ කියලා කියන්නේ. ප්‍රයෝජනයක් තියෙනවා ස්වාමීන්. ප්‍රයෝජනයක් තියෙන බවට තියෙන සාක්ෂි මොකක්ද? මගේ කෙරිච්ච සමහර ධර්ම ගවේෂණවලට මට තිබිච්ච මට මතකයේ තියෙන යම්කිසි මම දැනගැනීම කියන වචනේ පාවිච්චි කරනවා වැරදි ඇති ස්වාමීන් වහන්සේ. මේ ඒවට සමහර වෙලාවට ඒක එහෙම වුණා කියලා ඒ ධර්ම දේශනාවලදී මට
ඒත්තු ගැන්විලා තියෙනවා. ඒක දැන් ඔය ධර්ම ශ්‍රවණය කිරීමට සාමාන්‍ය යොමු වීම දැන් වෙනකොට තමන්ගේ ඒක ආරම්භ මට්ටමේදී තිබුණට වඩා අඩු වෙලාද වැඩි වෙලාද මේ මට්ටමේ එක තැන වගේ නතර වෙලා තියෙන එකක් තියෙනවා. ශ්‍රවණය කිරීමට යොමු වීම. ශ්‍රවණය කිරීමට යොමු වීම යම්කිසි මට්ටමක නැවතිලා තියෙනවා දැන්. නැවතිලා තියෙනවා. එහෙනම් ඒ කියන්නේ ශ්‍රවණය වීම වැඩිවීමක් පෙන්වු කරන්නේ නැහැ. ශ්‍රවණය වෙන වාර ගන්න වැඩිවීමක් පෙන්වු කරන්නේ නැහැ. ශ්‍රවණය කරන කාල පරාසය වැඩිවීමක් පෙන්වු කරන්නේ නැහැ. එහෙම. ඒ තමයි තියෙන්නේ. නමුත් ධර්මදේශනාවකට ඇහුම්කන් දෙන්න හිත බල කරන වාර ප්‍රමාණය සමහර දිනවල දැනීම වැඩි බවක් සමහර අවස්ථාවලදී දැනෙනවා. සමහර අවස්ථාවල දැනෙනවා. එහෙම. නමුත් ඒ කියන්නේ බණක් අහන්න ඕන කියලා දැන ගැනීමටපත් වෙනවා. බණක් ඇහිම සිද්ධ වෙන්නේ නැති අවස්ථා තියෙනවා කියලා කියන්නේ. එහෙමයි. මේ අවස්ථාවේදී මොකද කරන්නේ තමන් එතකොට? බොහෝ අවස්ථාවලදී ස්වාමීන් වහන්සේ වෙන කටයුතු වලට ආපහු පාරක් යොමු වෙනවා. ඒකට ඒ වෙලාවේදී කමඨාන පාවිච්චි කළ මුක් කරන්නේ නැහැ. වෙනවා ඔය මහත්යට කරන්න තියෙන මහත්ය අන්න එතනට අනුගත වෙන්නේ. ඒතකොට ඔය වැඩේ කරන ඔය මහත්යටත් ඔය නෝනගෙන් කම උපදේශ ගන්නත් පුළුවන් වෙයි. තව සුළු කාලයක් ඒ නෝනට දෙන්න එකපාරට උපදේශ ගන්න එන්න බෑ. ඒතකොට නෝන පටලවා ගනිවි. තව සුළු කාලයක් ඒ නෝනට දෙන්න. ඒතකොට නෝනගේ උපදේශ ගන්න පුළුවන් වෙයි. දැනට ඔය මහත්යට කරන්න තියෙන්නේ මේ වගේ වෙලාවලදී තමන්ගේ ඔය දැන් අහන බණ මහත්යෝ දැන් ඔය පරණ බණ අහනවා කියන්නේ. එහෙමද? ඔව් පරණ බණ ඇහිල්ල පැත්තකින් තියලා ඔය දැන් ඒ නෝන අහන ධර්ම දේශනාවක් තියෙනවානේ. මම බණ අහන්න ඕන භාවනා කරන්න ඕන කියලා දෙවෙනි උපදේශේ. එහෙමයි. අහන්න තමන්ට අවශ්‍යතාවයක් තියෙන වෙලාවදී අන්න එහෙක අහන්න උත්සාහ කරන්න. විනාඩියක් දෙකක් හරි කවන්නේ විනාඩි 4ක් 5ක් කරන උපරිමයේ විනාඩි 10කට වඩා අහන්න එපා එකවරකට. හැබැයි විනාඩි 10ක් උපරිමයේ තමන්ට කාලේ තියෙනවා නම් අහන්න ඕන කියලා හිතෙනවා නම් මේ ස්වාමීන් වහන්සේ බණ්ණන් අහන්න ඕන කියලා හිතෙන්නේ අන්නේ අනුශාසනාව ශ්‍රවණය කරන්න. හරි. ඒතකොට අනුශාසනාව ශ්‍රවණය කිරීමකොට ඒ අනුශාසනාවේ තිබෙන උපදේශය තමයි නෝන දැන් පාවිච්චි කරන එක. ඔය මම බණ අහන්න ඕන මම භාවනා කරන්න ඕන කියන එක. අන්න ඒක මහත්යගේ කමඨාන කරගන්න. ඒතකොට ඒ කමඨාන කරගන්නේ බණ අහනකොට නෙමෙයි ඒ හරහා භාවනාවක් කරන්න කියන්නේ නෙමෙයි කරන්නේ. අර මම දැන් බණක් අහන්න ඕන කියන දැන ගැනීමටපත් වෙන අවස්ථා තියෙනවා කියලා මහත්ය කියනවනේ. ඒක වැඩි වෙනවා කියලා සමහර දවස්වල. අන්න ඒ වෙලාවේදී මම බණ අහන්න ඕන කියලා දැනගන්නකොටම නමුත් Tamanට බණ ඇහිීමේ හැකියාව නැති වෙන වැඩවලට යොමු වීමක් සිද්ධවන්නේ. අන්නේ සිද්ධ වීම අර මම බණ අහන්න කියන දැනගැනීම අතර අර මම බණ අහන්න ඕන මම භාවනා කරන්න ඕන කියන කමඨාන පාවිච්චි කරන්න උත්සාහ කරනවා. එතකොට ඒක දැනගෙන තමන් අර වැඩේට යනවා. තමන් ඒතකොට ඉදිනදා වැඩේට ගමනක් යන හරි ඕන දෙයක් ඒ වැඩේ කරලා වරටුවන්නේ නැහැ. හැබැයි අර දැනගැනීමට තමන්ගේ ප්‍රතිචාරයක් දක්වලා ඉවර වෙලා. ඒතකොට මේ කමඨහනක් එතෙන්දී තමන්ගේ ශරීර මේ ජීවිතයට හුරු කර ගැනීම සිද්ධ වෙවි. ඊට පස්සේ ওই මහත්යට අවශ්‍ය නම් භාවනාව සිද්ධ වෙන්න ඕනයි කියලා හරි මොනවා හරි එකක් ස්වාමීන් වහන්සේට උපදේශයක් ලබා ගන්න කමඨහනක් විදියට ওই මහත්ය මේ ස්වාමීන් වහන්සේ ගිලිමක් කළා වැඩේ කරන්නේ. එහෙමයි. අවශ්‍යතාවයක් ඉස්මතු වෙනවනම්. ඒතකොට එහෙම නැත්නම් මේ ස්වාමීන් වහන්සේ දැන් අතිරේක උපදේශයක් නෙමෙයි දුන්නේ. උපදේශය දුන්නේ නෝන්ටමයි. නෝනට කියන්න ඕන දේ නෝනට නොකිය ওই මහත්යට කීමකුයි මේ වෙලාවේ කරේ. දැන් හොඳට තේරුම් ගන්න. ඒකත් මේ ස්වාමීන් වහන්සේගේ මේ භවයේ නෙවෙයි සංසාරේ වෙන්න පුළුවන් පළවෙනි අවස්ථාව සිද්ධ වෙච්ච. කෙනෙකුට යායේ ලීමක් නැතුව මේ ස්වාමීන් වහන්සේ කමටහන් දෙන්නේ නැහැ. බණ කියන්නේ උපදේශයක් සාකච්ඡාවක් කරන්න නමුත් ওই මහත්යත් එක්ක දැන් මේ සාකච්ඡාව කරෙත් ඒ අර නෝනාගේ කමටහන සුද්ධ කිරීම සඳහා. එහෙනම් කලින් ওই මහත්යත් එක්ක සාකච්ඡා කරෙත් ඒ නෝනාගේ කමටහන ඉදිරිපත් කිරීම මේ සුද්ධ කිරීම සඳහා. ඒ නිසා අන්න එක තේරුම් අරගන්න. එතකොට ඒකෙන් දැන් පාඩම ගන්න තියෙන්නේ නෝනටයි නවතරක් ඒ නෝන පැත්තට හැරෙනවා. මේක දවසන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් එනකොට ඒ නෝනට භාවනාව සම්බන්ධයෙන් සහ මේ සම්බන්ධයෙන් තව මොනවා හරි ගැටලුවක් පැහැදිලි දැන් තියෙනවද? කියන්නේ සම්මානස දැන් මම කියන්නේ
මෙතර කලර ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට අනුශාසනා දෙක ඒ බණනේ ස්වාමීන් වහන්සේ ශ්‍රවණය කරලා මේ භාවනාවට අනුගත වෙන්න උත්සාහ කරේ. ඔව්. ඒ ධර්ම ශ්‍රවණය වෙන මේ මොන හරි බණ අහන එතන වෙනසක් වෙන්න ඕනේද කියලා. ඒක ප්‍රශ්නේ මතුවන්නේ. උපදේශය මේ තව නිකන් මේ තේරුම් ගන්න වැඩි කර ගැනීමක් ඕනේ කියලා එහෙම තේරෙනවා ස්වාමීන් වහන්සේ. උපදේශය තව ටිකක් තේරුම් කරගන්න තව වෙන බණ අහන්න ඕන කියලා තේරෙනවා කියලා කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ Tamanට තම ප්‍රමාණවත් තරම් උපදේශයේ ඒ අනුශාසනාව නැහැ කියන එක තමයි අනිත් පැත්තෙන් කියවෙන්නේ ඒක. විගිනර වචනයෙන් කියා ගන්න බෑ එතන කියලා ස්වාමීන් වහන්සේ. මොකද? ඒ කියන්නේ අර වචනෙන් ඒක නිකන් හොයා ගන්න අමාරුයි වගේ. වචනෙන් හොයා ගන්න අමාරුයි. ඒ කියන්නේ මේ උපදේශයෙන් වචන වලින් අවශ්‍ය උපදේශ හොයා ගන්න බෑ කියලා කියන්නේ. එහෙමයි. ඒකම තමයි නෝනගේ තියෙන ප්‍රශ්නේ. නෝනේ මේ වෙලාවට මේ භාවනා කරලා ඉන්න ඔය අනාගාමී මාර්ගයේ ඉන්න අයගෙත් මේ නෝට තිබෙනවා ඕනෝක තමයි ප්‍රශ්නේ. නමුත් ඒ වලට එක දන්නවා. නෝන එක දන්නේ නැහැ. නෝන ඒතකොට ධර්ම ශ්‍රවණය කියන එකට තවදාලව Tamanට දීලා තියෙන උපදේශයක් ඔත Tamanගෙම ලැබිලා තියෙන නෝන උතන දැන් Taman භාවනා කරන ඔය කාලපරාසයට අදාළ Taman නොදැනුවත්ව ශ්‍රවණයක් සිද්ධ වෙච්ච තොරතුරක් නෝන ඉදිරිපත් කරේ. එහෙමයි. කමඨානේදී වෙනම පාවිච්චි නොකරට ස්ටැටික් කියන දැනගැනීමකටපත් වීමක් ශ්‍රවණයක් පිළිබඳවනේ වැඩිපුර කමඨානේ වාර්තා වුනේ. එහෙමයි. ඒකට එහෙනම් එතන ශ්‍රවණයක් තියෙනවා කියලා තමයි ප්‍රකාශ කරා නේද? එහෙමයි. ඒකට එතනදී බණක් ඇහුවෙත් නැහැ වෙන මොනවාරි ඇහුවෙත් නැහැ කියලා තමයි ප්‍රකාශ කරා නේද? එහෙමයි. එනයි ශ්‍රවණේ තිබිලා තියෙන්නේ බාහිරයේද එළියේද බුදුහාමුදුරු ළඟද මෙහාමුදුරු ළඟද එහෙම නැත්නම් ඒ ශ්‍රවණේ තිබිලා තියෙන ඕනෝන් ළඟද? අභ්‍යන්තරේ තමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ධර්ම කරුණු එළියෙන් හොයලා හම්බ වෙද උනොට ඉතුරු ටික කරගන්න. වචනේ අර්ථයට උපදේශ හොයාගෙන ගිහිල්ලා හොයාගන්න පුළුවන් වේද එතකොට? ඒ පැත්ත බෑ තමයි නට මෙතනින් මොකද? මම විතරද සවුන්ස් එතන හිර වෙලා වගේ. ඔය නෝන කෙනෙක් පැහැදිලි නෑ අපෝ මයික් එක වුණා කරලා අප්සෙට් එකක් තියෙනවා. දැන් හරිද සවුන්ස්? දැන් හරි. එතන කියන්නේ හිර වෙලා වගේ කියලා තේරෙන්නේ. හිර වෙලා කියන්නේ ඔය නෝන තවම එළියනේ කරුණු හොයන්නේ එතකොට. ධර්ම දේශනාවේ තියෙන ධර්ම කරුණු වලින් වචන වලින් නෝන දැන් ධර්මය හොයන්න යන්නේ. හැබැයි දැන් ඉදිරිපත් කරපු කමටහන තුල තියෙන්නේ ඕනෝන එළියෙන් හොයපු එක නෙවෙයි ඕන ඇතුලෙන් තිබිච්ච එකන්නේ. එහෙමයි. ඉතින් ඇතුලෙන් තිබිච්ච එකෙන් නම් ඕන ධර්මය අපිට දැනගන්න පුළුවන් වන්නේ මේ සාකච්ඡාව ගෙනිච්චේ. එහෙනම් එළියෙන් හොයලා ඔකට උත්තර හොයාගන්න පුළුවන් නේද අපිට? පුළුවන් වෙනවද? නෝන ඇඟ ඇතුළට විඳින්න ඕන ඉන්ජෙක්ෂන් එකක් ඔළුවේ ඉඳලා ඇඟ දක්වා වැක්කිරුවයි කියලා හරියනවද? නෑනේ. නෑ. සීලයින් එක ඇඟට නෝන ඉන්ජෙක්ට් කරලා ගෙනියන්නේ සීලයින් එක ඔළුවේ ඉඳලා වක් කරලා එහෙම නැත්නම් මේ කටට දීලා බොන්න දුන්නම හරියනවද? සීලයින් එක බොන්න දෙන්න පුළුවන් නම් ওই ක්‍රමයේ හදන්නේ නැහැ නේද මේ ලෝකේ? එහෙනම් ඒක දෙන්න ඕන විදියට දෙන්න ඕනේ. ඒක තමයි නෝනේ. ඒතකොට ධර්මයේ හොයන්න ඕනේ එළිය. ඕක තමයි මෙතෙක් කළා සාකච්ඡා කරේ ඕන නොතෙරිච්ච එක. ඕන නොතෙරිච්ච බව දැන් ඔන්න ප්‍රකාශ කරා. ඒතකොට වෙන ආකාරයකින්. මොකද ඒක නොතෙරිච්ච බව ප්‍රකාශ කරන්න ඒ නෝන දන්නේ නැති නිසා. හැබැයි ඇතුලේ තියෙන தত্ত্বය ඒක තමයි නෝ කිව්වේ නෝන. ඔය නෝනගේ අවබෝධ මට්ටම තියෙන 0.1 අත්දැකීම තියෙන්නේ 100% කියලා. අභ්‍යන්තරයේ 100%ක් බාහිරයේ 0.1යි තියෙන්නේ. එතකොට බලන්න ඩිෆරන්ස් එක කොච්චරක්ද කියලා. ඔය නෝන දැන් ඔය කියන චේතනාව හරහා නැවතත් කොහෙන් හරි බණ හොයන්න ගියොත් එහෙම ආයිත් වෙන්නේ ඒකේ තියෙන වචන තුල ඔය නෝන පැටලෙනවා.
නෝන බණ අහනවයි කියලා අපි මේ වචන ටිකක් අහන්නේ භාෂාවක් අහන්නේ. එතනදීනේ භාෂාවේ විස්තර කිරිල්ලක්. බණවල වෙන විස්තර කිරිල්ලක් නැහැ. ඒක තමයි අපි අත්දකින්න ඕන කියන්නේ. මේක ඒහිපක්ෂිය කියන්නේ ඒකයි. ඉතින් ඕනෝනගේ ඒහිපක්ෂිකව අත්දැක්ක දේ ඇතුළත 100%ක් තියෙනවා. හැබැයි Taman ඒහිපක්ෂිකවයි මේක අත්දැක්කේ කියන එක ඕනෝන දන්නේ 0.1 ප්‍රමාණය. ඒකෙන් 1000කින් එකක් තමයි ඕනෝන දන්නේ. ඒ දන්නේ එකට සාක්ෂියක් තමයි ඉදිරිපත් වුනේ එතන. ඒක ඉතිරි සාක්ෂි ටික ඔක්කොම ඉදිරිපත් කරේ ඕනෝනගේ ඇඬීමෙන්. සමස්ත කමඨහණේම ඕනෝනගේ මුළු තිබෙන්නා වූ මුළු මේ මොනේට ඕන තිබුණ ආර්ය මාර්ගයේ සම්දිස්ථානය පිළිබඳ සියලු තොරතුරු ඉදිරිපත් කරේ ඕනෝනගේ ඇඬිල්ලේ. ඒතර ඇඬිල්ල ක්‍රමානුකූලව වෙනස් වී ගිය ආකාරය තමයි දැන් මේ මොහොතේ අත්දැක්කනේ. එහෙමයි තමයි. දැන් මේ වෙනකොට ආපහු හැබැයි ඇඬිල්ල තවත් චුට්ටක් වැඩි මට්ටමකට ඇවිල්ලා තියෙනව නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට වඩා අඩු වෙලා තියලා අඩු වෙච්ච එක දැන් ආයෙ වැඩි වුණා නේද? එහෙමයි. අයිය ඒක වැඩි වුණේ කියලා උත්තර දෙන්න පුළුවන්ද? මට තේරෙන්නේ නැහැ කියලා හිතනවා. කියන්නේ තේරෙනවා. කියන්නේ දැන් මම ඔය ඉදිරිපත් කරපුවා බොරු නෙමෙයි ඇත්ත. ඒ වුණාට මට මේ එතනින් පැහැදිලි කරගෙන ඉස්සරහට යන්න තේරුමක් නැහැ ගතිය තේරෙනවා ස්වාමීන් වහන්සේ. එන්නේ දැන ගැනීම විදර්ශනාවට ලක්ුණේ නැහැ නේද? අන්නේ දැන ගැනීමයි නෝන විදර්ශනාවට ලක් වෙන්න ඕන. දැන් අර මහත්යට දුන්න උපදේශයේ ওই නෝන වෙනින් දුන්නා කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශනයක් ආව නේද? එහෙමයි. මොකද්ද තමන් ගත්ත පාඩම එකේ? මොකද්ද නෝනට ලැබුණු උපදේශයකින් ඒතකොට? මම කමටහනට යන්න කියන එක. කමටහනට යන්න ඕනයි කියලා අත්‍යවශ්‍ය වශයෙන්ම යන පොයින්ට් එක විදිහට වෙන්නේ මොකද්ද? කියලා කිරෙන්න ඕනේ වැඩේ එකපාරට දැනගත්තට එතෙන්ට නොයා වෙන වැඩකට යන්න හදනවනේ. ඒ කමටහනට ඉඩ දීලා යන්න කියලා. ඔයක අදාළ කරගන්න ඕන ඔය නෝනගේ පැත්තෙන් කොයි වෙද? ඒ නෝන ඒ මහත්ය අදාළ කරගන්න ඕන බණ ඇහිම බණ අහන්න ඕන කියලා දැනගත්තා වෙයි බණ අහන්න බැරිකම තියෙනවා නම් අන්න ඒ වෙලාවේදී කමටහන පාවිච්චි කරන දෙනවා මේ මහත්යට උපදේශ දුන්නේ. එහෙමයි. ඒක නෝනට අදාළ කරගත්තොත් එimhe නෝනයි කොයි තැනටද අදාළ කරගන්න ඕනේ? බාහිරෙන් යන්න පෙළඹෙන ගතිය ඒක එහෙම වෙන්න ඕනේ කියලා හිතනකොට. බාහිරින් එන ඕනෑම එකට කියලා කියන්නේ. ඉතින් වෙනෝන දුන්නේ ඒකෙන් දුන්න උපදේශයක තමයි දැන් මේ සාකච්ඡා මේ ටික ටික නැත්නම් නතරලා මේක අන්නේ උපදේශය දුන්නොත් ඔන්න ඔය දැන් ඉදිරිපත් කරපු පොයින්ට් එකටයි. වෙනෝනගේ දැන ගැනීම දවසේ වැඩි වාර ගණක් යන්නේ මේ වැඩේ මට කරගන්න බෑ මේක හෙරෙන්නේ නෑ මේමයි කියලා අන්නේම කන්දොස් ක්‍රියාවට නේද වැඩි වාර ගණක් වෙනවනපත් වෙන්නේ. එහෙමයි. අන්නේ කන්දොස් ක්‍රියාව කමටහනෙන් විදර්ශනාවට ලක් කරන්න ඕන. එහෙමයි. මට මේක කරන්න බෑයි කියන වෙනකොටම මට කියනකොටම නෝන නතර කරන්න පුළුවන් අර මම කියන දණින් කමටහන් නතර කරගත්තා වගේ. ওই නෝනා වැඩි දවසක් යන යනවන සමහර තප්පර ගණක් ඇතුළත ওই නෝනා සංසාරයෙන් තමන් ඈතර වෙලා ඈතර වෙච්ච බවට තමන්ගේ ප්‍රත්‍යවේක්ෂාපත් වෙනවා. ඒක නවත්තන්න මේ ලෝකෙ මොනම මාරේකටවත් බෑ. හැබැයි ඒකට අනුගත කරන්නත් මොනම බුදු කෙනෙකුටවත් බෑ. ඒක තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ආපහු අඬන්න තියෙන ආසාව ටිකක් අඩු වුණා නේද? එහෙමයි. අන්න ඒක නෝන එතන තේරුම් ගන්න මේ මහත්යට දුන්න උපදේශය ඒකයි නෝනට ගත්තා නම් හැබැයි නෝන ඊට වඩා වේගෙන් උතන්ට යනවා. දැන් මේ ස්වාමින් වහන්සේගෙන් මේ තැන ඉදිරිපත් වෙච්ච නිසා නෝන උතන්ට යාම ටිකක් අඩුයි. මොකද නෝනගේ අත්දැකීමට ඒක වාජිනේ උනේ නැහැ. ඒ කියන වෙලාවේදී Taman තේරුම් ගත්තා නම් මේ ආම්දුරු මගේ කන්ටයි ගහන්නේ මහත්යට නෙමෙයි ගහන්නේ කියලා ඔන්න පාඩම ගත්තා එතනින්ම ගොඩ ගියා. වෙයි ගත්තේ නැහැ මොකද ස්වාමීන් වහන්සේට පොයින්ට් එක පෙන්වන්න උනා පින්නන සිද්ධ වුණේ නෝනේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන ගිය නිසා මේ ප්‍රශ්නේ එමු නෝනා නම් ඔය නෝන තව ටිකක් පටලවා ගන්න. හැබැයි ඒක තෝරන ලොකු කුසලයක්. මොකද ඔය නෝනා ඉන්නේ සමහරලාවට ජීවිතයත් මරණයත් අතර විශාල ගැටණයක ඉන්නේ. ඒක තේරුම් ගන්න සමහරලාවට මේ ජීවිතේ නැති කර ගන්න ඕනයි කියලා තීරුම් ගත්ත උත්සාහ කරන්න ඕනයි කියලා හිතාගත්තු අවස්ථාවක් ඔය නෝනාගේ තියෙනවද නැද්ද කියලා අහුවොත් මොකක්ද දෙන උත්තරේ? ජීවිතේ එක තැන්වලදී ස්වාමීන් වහන්සේ එහෙම දැන ගැනීම වලට ගිහින් තියෙන
ඔය එක එක දැන් අහන්නේ මේ මෑත කාලීන දැන් අහන්නේ මේ ඔය දැන් මෑත කාලීනෝ තමන්ගේ අති ප්‍රබල මරණ බියක් ජීවිත බියක් ඇති වෙලා මේ මට්ටමටපත් වුණාට පස්සේ කාල පරාසය ගැන මේ අහන්නේ. මොකද එකපාරට එහෙම නම් අහුවෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එකපාරට එහෙම අහුවෙන්නේ නැහැ. එහෙම අවස්ථා යාළුත් එක්ක සාකච්ඡා කරේ නැද්ද? යාළුත් එක්ක මේ කතා වෙනකොට එහෙම අවස්ථා ඉදිරිපත් වුණේ නැද්ද? කියුනේ නැද්ද? ජීවිතේ නැති කරගන්න හිතනවා කියලාද? ඔය එකට සාපේක්ෂව ඒකට සමානව යන ඕනෑම ආකාරයේ ප්‍රකාශනයක් වෙන්න පුළුවන්. ඒ ඉන්ඩිකේෂන් එක. කරන දේවල් වල තේරුමක් තියනවද කියන එක එතන නම් ක්වෙස්චන් වෙනවා තේරෙනවා සාමාන්‍යයෙන්. ප්‍රශ්නක් තියෙන දිගටම. ඒක තමයි නෝන තද බල ආතතිය කියව නෝන ඉන්නේ දැන් ආතතිය සෑහෙන මට්ටමකට මේ වෙලාවේ කන්ට්‍රෝල් වුණා මේ සාකච්ඡාව නිසා. ඒක අභ්‍යන්තරයට යාම සිද්ධ වන්නේ නෝනා මොකක් විදර්ශනාව ලක් කරගත්තොත් විතරයි. නැත්නම් අභ්‍යන්තරයට කියන්නේ මේ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. අභ්‍යන්තරයට ගියා නම් දේවදත්ත ඔය වැඩේ කරගන්නේ නැහැ. සුනක්කන්ත ඔය වැඩේ කරගන්නේ නැහැ. කෝකාලික ඔය වැඩේ කරගන්නේ නැහැ. ඒ නිසා මොහොන්තරන් තියෙන උදාහරණ බුදුහාමුදුරු ඉස්සරහම ඒ සියලු දෙනා කරගත්ත එක. ඒ தත්ත්වයටපත් වෙච්ච නිසා තමයි 999 ගණන් කළ මරපු අඟුලිමාල රහත්තු. එච්චර වෙනසක් නැහැ එතන තුන එච්චරයි. ඉනිමැරීම ගැටලුවක් කරගත්තේ නැහැ. බුදුහාමුදුරු කියව බණේ යාට තේරුණා. අවබෝධ වුණා. අර දේවදත්තට ඒක තේරුණේ නැහැ. අවබෝධ වුණේ නැහැ. එයාට තේරුණ ලෝකේ. එයාගේ ලෝකේ හදා. එයාගේ වෙන දෙයක නෙමෙයි. එයා ගියේ බුදුහාමුදුරු රණ්ඩු කරන්න ගියේ නැහැ. බුදුහාමුදුරුත් එක්ක රණ්ඩු කරේ ලෝකේ හදන්න ඕන බුදුහාමුදුරන්ට වඩා හොඳට කියලා එයා තර්ක කරේ. භික්ෂුන් වහන්සේලා මීට වඩා විනයට යටත් කළා විනය නීති දාලා භික්ෂුන් වහන්සේලාව මේ ශාසනය තුලම තියාගෙන මේ සංසාරයෙන් එතර වීමේ මගටම ගෙනියන්න ඕනයි කියලා එයා උත්සාහ කරේ. කාටවත් කිව්වේ නැහැ උඹලා ගිහිල්ලා මේ කාන්තාවක සම්බන්ධය ඇල්ලලා ගිහිත් එක්ක සම්බන්ධය ඇල්ලලා රක්කු බීබල කියලා නෙමෙයි උපදෙස් දුන්නේ භික්ෂුන් වහන්සේලා. කොයිට වඩා හොඳට ඔක් කරන්න කියලා උපදෙස් දෙන්න බුදුහාමුදුරන් ඒකට අවසර ඉල්ලපු වෙලාවේ බුදුහාමුදුර අවසර නොදුන්න නිසා තමයි ආ සතර අපාගත වෙන්නේ එහෙම නැත්නම් අවිචිමානරක ආදී තෝරගත්තා. ඔය නෝන්ඩත් වෙන්නේ ඒකයි වුණොත් එහෙම. ඒ නිසා තේරුම් ගන්න මේ ධර්මයේ තුලයි ධර්මයේ තියෙන්නේ ධර්මයෙන් එළියේ ධර්මේ නැහැ. ඒ ධර්මයේ බාහිරේ වань පටන් ගත්තොත් යාට ධර්මයේ හම් වෙන්නේ නැහැ. ඒ නිසා බාහිර කියන්නේ අධර්මයේ තියෙන දා ධර්මයේ තියෙන ක්‍රමයක් නැහැ. ධර්මයේ තියෙන තැන. ඒ කියන්නේ තමා තුල. ඒ තමා තුලින් தත්ත්වය තමන්ගේ ළඟ තියෙනවනෝන ඒක ඉස්මතු කර ගැනීම ඔය නෝන කරන්න ඕන. ඉස්මතු කර ගන්න නම් කමඨහන තමන්ට උදව් කරන බව, කමඨහනෙන් මාව මේ අවස්ථාවෙන් බේරෙන බවට තමන්ට සහතිකයේ තහවුරු වෙන්න ඕන. ඒක තහවුරු කරන්න පුළුවන් එකම අවස්ථාව තමයි නෝන තද බල ලෙස තමන්ගේ කලකිරීමටපත් වෙලා දැන් නම් මේක කරන්න බෑ මේක කොහොම හරි මේකයි මේක ප්‍රශ්නේ මේක දැන් මම නවත්තන්න ඕනේ නැත්නම් මේක අනිත් වැඩ නවත්තන්න අර කියන විවිධාකාරව දැනගැනීම් රාශියකට යනවනේ ඒක දැනගැනීමක් කරා අන්නේ අවස්ථාව තමන් පාලනය කරගන්න ඕන කමඨහන පාවිච්චි කරලා. එතකොට තමයි විදර්ශනාව තමන්ගේ දැනුවත්ව කිරීම ආරම්භ වෙන්නේ. අන්න එහෙම ආරම්භ වුණා නෝන ඒ ආරම්භ වීම හරහා ඒ මොහොතේ භාවනාවකට අනුගත වෙන. ඉන්න ස්ථානේ ඕනම ස්ථානයක් වෙන්න පුළුවන්. ඒක භාවනාවක් කරන්න ඇස්පියා ගන්න ඕනෙත් නැහැ. සක්මනකට යන්න ඕනෙත් නැහැ. එහෙම නැත්නම් අනිත් අයින් වෙන්න ඕනෙත් නැහැ. තමන්ට ඉන්න ස්ථානයේ වාහනයක් ඇතුළේ වෙන්න පුළුවන්, ඔෆිස් එක ඇතුළේ වෙන්න පුළුවන්, මාත්‍ය ඉස්සරහා වෙන්න පුළුවන්, ළමයි ඉස්සරහා වෙන්න පුළුවන්, ඕනම තැනක වෙන්න පුළුවන්. හැබැයි අර අවධානය යොමු කරගෙන ඉන්න ඕන කමඨානේ අත්දැකීමට එන්න. ඒ පැහැදිලිද? අනේ එතකොට ඔය මම බණ අහන්න ඕන කියන කමඨාන ගන්න එහෙම නැත්නම් මම දැන් මෙතන කියන කමඨාන හැබැයි කමඨාන දෙකක් එකවර ගන්න එපා. වඩාත්ම වෙනෝනට යෝග්‍ය වෙන්නේ මම බණ අහන්න ඕන මම භාවනා කරන්න ඕනේ කමඨාන තමයි. ඒ කමඨානින් තමයි නෝන ඔතන ඉස්සරහට ඇවිල්ලා දෙන මට්ටමට. ඒ නිසා ඊට පස්සේ තමන් අවබෝධ මට්ටමකට ගිහිල්ලා සීක මට්ටමටපත් වුණාට පස්සේ තමන්ට පුළුවන් වෙයි ඔය කමඨාන මම දැන් මෙතන කමඨාන බවට පරිවර්තනය කරන්න අවශ්‍ය නැහැ. මොකද අවශ්‍යතාවයක් නැහැ නිවන් දකින්න රාත් වෙනකම්ම ඔය කමඨාන ප්‍රමාණවත්. ඒ වගේම නෝන අනිත් නෝනගේ ප්‍රශ්නෙට උත්තරේ තමයි නෝන ඇහුව තව මොනවා හරි බණ අහන්න තියෙන කියලා. ඒකටත් නෝන උත්තරේ නෝන රහත් වෙන්න අවශ්‍ය නම් මේ භවයේදී ඒ රහත් වීම සඳහා දෙවෙනි අනුශාසනාව හොඳටම ප්‍රමාණවත්. දෙවෙනි අනුශාසනාවෙන් එහා තවත් බණක් අහන්න ඕනේ කියලා දැනගැනීමටපත් වෙනකොට අනිවාර්යයෙන්ම අර දුන්න උපදේශය මෙතනටත් එන්න ඕනේ. මොකද? කමඩාන පාවිච්චි වෙන්න ඕනේ. මේ බණමයි තමක් හරි බණක් අහන්න ඕනේ YouTube එකේ තව උනාරි යනවා කියලා බලන්න ඕන කාගෙන් හරි උපදේශයක් ගන්න ඕන. අන්නේ හැම වෙලාවකදීම නෝන අර මම බණ අහන්න ඕනේ කියන කමඩාන පාවිච්චි වෙන්න ඕනේ. ඒතර මම මේ කමඩාන පාවිච්චි යුතු අත්‍යවශ්‍ය මූලික අවස්ථා දෙකක් දීලා දිනවා. එකක් තමයි ඒක
තව අලුත් බණ හොයන්න අවශ්‍ය තොරතුරු එන ඕනෑම අවස්ථාවක් ඊට සාපේක්ෂ ඊට සමාන තොරතුරු ඕනෑම අවස්ථාවක් ඊ වගේම තමන්ගේ මේ කලකිරීම ඉස්මතු කරලා තමන්ගේ මේ සංසාරයෙන් ඈතර වීම තමන්ට කරගන්න බෑ භාවනාව නතර කරන්න ඕන භාවනාව මේ බණහන එක නතර කරන්න ඕන එහෙම නැත්නම් වෙන මොනවාරි කරන්න ඕන කියලා අන්නේ අදාළ සීල දැන ගැනීම වලදී තමන්ගේ විදර්ශනාව දැනුවත්ව කෙරෙන්න ඕන. උන්න අවස්ථා දෙක දැනුවත්ව විදර්ශනාව උනන්න ඕන. ඒ කොටස ඒවි භාවනාවට. පැහැදිලිද? එහෙමයි ස්වාමීනි. ඒ වගේම තමයි භාවනාවේ කාලේ විනාඩි 5ක් නිසා උපදේශ දීලා තින්නේ. ඒ විනාඩි 5 අරමුණ තුල භාවනාව ආරම්භ කරන්න ඕන භාවනාව කරගෙන යන්න ඕන. ඒතර මීසන් කමඨානක් දීලා කමඨානෙන් ස්වාමීන් වහන්සේගෙන් නැවත උපදේශයක් Tamanට ලැබෙන තාක්කල් Taman ඒ විනාඩි 5 කාලපරාසයත් මේන්ටේන් කරන්න අවශ්‍යයි. එහෙමයි. බණහන කොච්චර වෙලාද දෙකවරකට? විනාඩි 10ක් 15ක් උඩරනේ ස්වාමීනි. විනාඩි 10 15 වෙනවනේ ඒකත් විනාඩි 10 නම් 10කට සීමා කරලා තියාගන්න ඒකත් ඒ කාලපරාසය තුල තියාගන්න. විනාඩි 10ක් බණහනවා ඊට පස්සේ විවේකයක් කරන්නේ භාවනා කරන්න යපහුව. අන්නේ ඒ උපදේශයක් තියෙන්න ඕනේ. මේ උපදේශ එකක්වත් අයින් කරන්න බෑ. ඒ උපදේශය ඊට බණහලි වෙරලා භාවනා කරන්නෙත් නෑ, භාවනා කරලා බණහන්නෙත් නෑ. එතන ඒ උපදේශයක් තියෙන්න ඕනේ. ඒ වෙලාවේදී නෑ මේක දිගට යනවා කන්ටිනියු කරන්න ඕනේ කොහොනම් කමටහනෙන් ගහලා ඉවර ගන්න නෑ විනාඩි 5ක් ඕනේ නෑ මම විනාඩි 3 දැන් ඇති හොඳටම නැගිටිනවා කොහොනම්. ඒ වෙලාවෙත් නැකිටර පස්සේ නෑ හැබැයි කමටහන පාවිච්චි කරමින් නැකිටර කමන්න. ඒතර භාවනා විනාඩි 5ක් කිරීමෙන් කරන්න ඕන අපි පෞවේ අනුශාසනාව විස්තර කරලා තිනවා මේ හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ අපි මේක කොයි ආකාරයෙන්ද කරන්නේ කියලා අපිට බාහිර දැනගැනීම වැඩි කර ගැනීමට ඔක අවශ්‍ය වෙනවා. ඒතකොට මේ මට්ටම මේන්ටේන් කරගත්තොත් තමන්ට ඒතකොට බාහිරේ තියෙන අනිකුත් සියලු දැනගැනීම ඕන ටික පාලනයකට යටත් වෙනවා. ඒතකොට මෙන්න මේ කමඨහන සහ කමඨහනට ආශ්‍රිත දැනගැනීම වලට තමන්පත් වෙනවා. ඒතකොට තමන්ට භාවනාව තුළ ඉන්න පුළුවන්, ධර්මයේ තුළ ඉන්න පුළුවන්, ධර්මයේ තුළ ඉන්න බව දැනගන්නකොට තමන්ගේ සෝතාපට්ටි අංග ටික වැඩෙන පටන් ගන්නවා. ඕකපන සද්දාව හැදෙන්න පටන් ගන්නවා. ආර්යකාන්ත සීලයට අනුගත වෙනවා. ඒකට ආර්ය න්‍යාය අත්දකින්න පුළුවන් වෙනවා. අන්නේ මොහොතේදී ඔය නෝන සෝවන් වෙනවා. ඒතකොට සෝවන් වීමේ ආසන මොට්ටමේ ඔය නෝන ඉන්නේ නොදන්න කම නිසා තමයි දැන් ඒක පටලවා ගන්න හදන්නේ. ඔක මීට පෙර සංසාරේ 4 පතාවක් ඔය නෝන කළා තියෙනවා. බුදුවරු එක්ක 3 වාරක් කළා තියෙනවා. බුදුවරු නැතුව එකපාරක් කළා තියෙනවා රහතුන් වහන්සේලායි. මේ පස්වෙනි වතාව කරගන්න උත්සාහ කරන්නේ පස්වෙනි වතාව කරගත්තොත් ඉන්න ඕන හැබැයි නෝන තව වාර කීයක් කරන්න වෙනවද කියන පිළිබඳව තොරතුරක් මේ මොහොතේ ස්වාමීන් වහන්සේගෙන් වාර්තා වන්නේ නැහැ. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතකොට තමන්ගේ අතේ සියල්ල තියෙන කියලා දැන් තේරුම් ගන්න මීට වඩා උපදෙස් දෙන්නේ නැහැ. හැබැයි කමඨාන් ඉදිරිපත් කිරීම ඔය හරහා තමන් අනුගත වුණා නම් කමඨාන් ඉදිරිපත් කිරීමේ කාලපරාසයතා ඉදිරිපත් කිරීමේ ආකාරයේ ස්වභාවයේ භාවනා සිදුවීමේ සියලු දේවල් තමන් දැනුවත්ව සිද්ධ වෙවි. ඒ කියන්නේ තමන්ගේ සතිය සහ සම්පජාන්‍ය දෙක ඊටාම වේගෙන් තමන්ට උදව් කරાવી. ඒ උදව් කරොත් එහෙම තමන්ගේ ওই තියෙන தත්ත්වෙ මුලෝන වෙනසලා ඕනෝන ඊටාමත් ප්‍රමෝදයෙන් hina වෙවි කමඨානක ඉදිරිපත් කරાવી. සමහරලාට ඒක අද රාත්‍රියේ වෙන්නත් පුළුවන්, හෙට උදෑසන වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නොවෙන්නත් පුළුවන්. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙතනින් මේ කමඨාන් සාකච්ඡාව නතර වෙනවා. සියලු දෙනාටම නිවන් සැප ලැබේ. සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිර්වාණ වේවා, ප්‍රඥාව සාක්ෂාත් වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.